හොඳයි පින්වතුනි කවුරුත් සාදුකාරයක් දෙන්න නැවත. පළමු කොටම කරුතර ස්වාමීන් වහන්සේලාගෙනුත් සිල්මෑණියන්ගෙනුත් ඒ වගේම අපේ උපාසක උපාසිකා දායක මහත්මීන්ගෙන් අපි බොහොම සාදරයෙන් ආදරයෙන් ගෞරවයෙන් මේ ධර්මායතනයට ඔබගේ පැමිණීම අපි අගය කොට සලකනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔබ මේ සතිය තුළ මේ ධර්මායතනයේ ගත කරන කාලය තුළ ඔබගේ ජීවිතයේ දැනගත යුතු, තේරුම් ගත යුතු, අවබෝධ කරගත යුතු, භාවිතයට ගත යුතු බොහෝ දේවල් ඔබට අහන්න ලැබේ. දැනගන්න ලැබේ. ඒවා අහලා දැනගෙන භාවිතයට ගන්නයි අපි මේ භාවනා වැඩසටහන පවත්වන්නේ ආරම්භ කළේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඔබ දැන් බොහෝ මූලික කරුණු කාරණා ගැන දැනුමත්කමක් තියෙනවා. මම පළමු කොටම ඔබට මේ නිවන් දකින්නවා. මේක දකින්නවා. නිවන් දකින්නවා. දැනගන්න ඕන ඉස්සෙල්ලා. ඥානතෝ කියන්නේ මාගදී භාෂාවේ දැනුම. පස්සතෝ කියන්නේ පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට දැක ගන්නවා. ඉතින් ඒක නිසා මේ නිවන් දැනුමක් නෙමෙයි. නිවන ගැන දැනුමක් ඇති බොහෝ අය ඉන්නවා රටේ ලෝකේ. නිවන ගැන දැනුමක් තියෙන බොහෝ දෙනෙක් ඉන්නවා රටේ ලෝකේ. නමුත් මේ නිවන දැනුමට එහා ගිය දැක්මක් දසනා පහතබ්බා මේ දැක්මෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් තියෙනවා. එතකොට මේ දැක්ම ලබා ගැනීමට බණ අහන්න ඕන. බණ අහන්නේ නැතුව භාවනා කළාට, සිල් රැක්කට, දන් දුන්නට, පින්කම් කළාට තවත් මොනවා හෝ දේවල් අහගෙන දැනගෙන කළාට වැන්දට, පිදුවට, ඇදුවට, පැතුවට මේ නිවන් දකින්න බෑ. මේ නිවන් දකින්න නම් බණ අහන්න ඕන. හැබැයි මේ බණ කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න ඕන. බණ කියන්නේ මාගදී භාෂාවේ භව නසන කියන අර්ථය. භව නසන අර්ථයෙන් බණ අහන්න ඕන. දැන් භව නැවත ඊගාවට තේරුම් ගන්න ඕන. මේ භව කියන්නේ රාග භව, ද්වේෂ භව, මෝහ භව. කාගේ හිතේද උපදින්නේ? පෘථග්ජන ලෝකයාගේ හිතේ නිතරම උපදිනවා රාග භව. ප්‍රිය දේට ඇලෙන ගතිය. ද්වේෂ භව. අප්‍රිය දේට ගැටෙන, තරහ වෙන, ක්‍රෝධ කරන, වෛර කරන, ඊර්ෂ්‍යා කරන, එකට එක කරන ගතිය ද්වේෂ ගතිය. මෝහ ගතිය. වැරදිසේ මැනලා මානෙන් පැත්තක් ගන්නවා. එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. ඒක නිසා භව නසනවා කියන්නේ මේ තමන්ගේ, ඔබගේ හිතේ වර්තමාන මොහොතේදී උපදින රාග භව, ද්වේෂ භව, මෝහ භව වර්තමාන මොහොතේදීම නසන්න ඕන. වර්තමාන මොහොතේදීම මේ උපදින රාග භව, ද්වේෂ භව, මෝහ භව ඔබ නැසුවේ නැත්නම්, ඒකෙන් මිදුනේ නැත්නම් ඔබේ හිත කිලුටු වෙනවා. ඔබේ ඔය බඹයක් පමණ වූ
ශරීර කූඩුව තුළ තියෙන මනෝමය කාය තුළ කර්මජ කාය තුළ අර කර්ම බීජ භව තැන්පත් වෙනවා. භවගාමී බවට ඔබපත් වෙනවා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ධර්මය මේ භවගාමී බව තේරුම් අරගෙන භව නිරෝධගාමී බවට ඔබව පත් කරන්න. ඔබට කියා දෙන්න. ඔබට පාර පෙන්වා දෙන්න. ඒක නිසා සියලුම අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ මහණ වුණත් නැතත් පැවිදි වුණත් නැතත් ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතේ උපදිනවා නම් ඒ පුද්ගලයා භවගාමී පුද්ගලයෙක්. හැබැයි මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උපදින මොහොතෙම මේක භව නිරෝධ කරන්න පුළුවන්. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එතකොට මේ භව කියන වචනෙට තවත් සමාන වචනයක් ක්‍රියාකාරකමක් තමා සමුදය. මේ උපදින්නේ සමුදය. දැන් මේ බුද්ධ දේශනාවේ මාගදී බුද්ධ භාෂිතයේ බුද්ධ වචනේ මේ මාගදී භාෂාවෙන් මේ භව කියන්නේ කර්ම බීජ. සමුදය කියන්නේත් කර්ම බීජමයි. අනුසය කියන්නේත් කර්ම බීජමයි. එතකොට දැන් ඔබගේ හිතේ මේ සමුදය උපදිනවා. සම්බන්ධතාවයක් අලුතෙන් උපදිනවා. මේ ඇහෙන් රූපයක් දැක්කහම චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ සම්පස්සජා වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය භව. භව උපදිනවා. සමුදය උපදිනවා. සම්භවං කිව්වොත් භව. සමුදය. සමුදය උපදිනවා. මේ සමුදය උපදුනොත් ඔබ තුල ගතියක් හැටියට ඒක අනුසය හැටියට ඉපදිලා ආසය හැටියට ගතියක් හැටියට තැන්පත් වෙනවා. එතකොට අනුසය හැටියට උපදිනවා බව එහෙම නැත්නම් සමුදය අනුසය හැටියට ඉපදුණු දේ ඇතුළට ගත්තාම ආසය හැටියට මනෝමය කාය තුල තැන්පත් වෙනවා. ගොඩ ගැහෙනවා. එක්කහු වෙනවා. රැස් වෙනවා. කෙලෙස් පොදියක් කාලං කරෝති. කෙලෙස් පොදියක් හැටියට ගොඩ ගැහෙනවා. එතකොට මේ කෙලෙස් පොදිය මේ කරජකය මිය පරලොව ගියාට මනෝමය කායය මිය පරලොව යන්නේ නැහැ. දැන් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ ඔබ උපන් මොහොතේ පටන් ඔබ තුල කාය තුනක් ක්‍රියාත්මක වෙනවා. කරජ කාය ඒ කියන්නේ ඔය මස්ලේ ඇට නහර සහිත වූ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරෙන් නිර්මිත වූ කරජ කාය. ඔබට ඔය පේන්න බලන්න අල්ලන්න ස්පර්ශ කරන්න තියෙන්නේ ඒ කරජ කාය. මේ කරජ කාය තුල මනෝමය කායයක් තියෙනවා. ඔබේ කරජ කාය මිය පරලොව ගියාට මනෝමය කාය මිය පරලොව යන්නේ. ඒක නිකිවර රූපං ජිරති නාම ගොච්ඡං ඤදීරති කිව්වේ. නාම කිව්වේ නමත මනෝමය කාය. රූප කාය දිරනවා. ජීර්ණ වෙනවා, දිරාපත් වෙනවා, පස්සට පෝර වෙනවා. නමුත් නාම කාය නාම ගොච්ඡං නජීරති. ඒක දිරණ එකක් නෙමෙයි. ඒ වගේම මේ නාම කායයි මනෝමය කායයි කරජ කායයි රූප කායයි සම්බන්ධ කරන්න
තවත් කායක් බුද්ධ දේශනාවේ තියෙනවා. මේකට කියනවා චිත්තජ කාය. එතකොට බුද්ධ දේශනාවේ ත්‍රිජ කායක්. ත්‍රිජ කාය කියන්නේ තුනක්. කාය තුනක්. කර්ජ කාය, මනෝමය කාය, චිත්තජ කාය. එතකොට ඔය කර්ම බීජ එකතු කළාම ගති හැටියට අපි කියනවා සිංහල භාෂාවෙන් ගති, මාගදී භාෂාවෙන් බුද්ධ දේශනාව මාගදී ශබ්ද සංඥා භාෂාවක්, මාගදී භාෂාවෙන් කියනවා මෙහාට භව, එහෙම නැත්නම් ආසය අනුසය, එහෙම නැත්නම් කර්ම බීජ. එතකොට ඔබ මොනවා හෝ පින්කමක් කළත් ඒක උපාදානය කරගත්තොත් පුණ්‍ය කර්මයක් වෙලා කර්ම බීජයක් හැටියට එකතු වෙනවා. ඔබ පව්කමක් කළත් කර්ම බීජයක් හැටියට ඒක එකතු වෙලා මනෝමය කාය තුල ගතියක් හැටියට තන්පත්. ඔබ ධානයක් ලැබුවත් ධාන කර්මයක් හැටියට එකතු වෙලා මනෝමය කාය තුල ඒකත් ගොඩ ගහනවා රැඳෙනවා. එතකොට ඔබ මිය පරලොව යන මොහොතේ ඔබ තුල අර පුණ්‍ය කර්ම හෝ පාප කර්ම අකුසල කර්ම හෝ ධාන කර්ම හෝ මේ තුනෙන් එකක් හෝ ඔබ තුල ශේෂ වෙලා මනෝමය කාය තුල රැඳිලා එකතු වෙලා ගොඩ ගැහිලා තියෙනවා නම් ඒ මනෝමය කාය තුල මේවා ඔක්කොම තියෙනවා. මේ පුණ්‍ය කර්මත් තියෙනවා, පාප කර්මත් තියෙනවා, ධාන කර්මත් තියෙනවා. මේවට කර්ම කිව්වා. එතකොට මේ මාගදී භාෂාවේ කර්ම කිව්වේ ඔබ කරගත්ත දෙයක් නිසා, ඒ කියන්නේ හේතුවක් නිසා. හේතුම් පටිච්ච සම්භූතං. හේතුම් පටිච්ච සම්භූතං. හේතුවක් නිසායි මේ වගේ සමුදය කර්ම බීජයක් සකස් වෙන්නේ. තැන්පත් වෙන්නේ. ගොඩ ගැහෙන්නේ, රැඳෙන්නේ. එතකොට මේ සංසාරේ දිගින් දිගටම ඔය මනෝමය කාය කූඩු හද ඒකනේ අර අනේක જાතින් සංසාරංගාතාවේ කිව්වේ මේ කූඩු හද යනවා කියලා. ඔබත් මේ වන විට මේ අනවරාග්‍ර සංසාරේ මේ වගේ කූඩු කෙල කෝටියක් ඊට වැඩි ඒ වගේ තවත් කෙල කෝටි ගුණයක් ඔබ නැවත ඉපදී අද මේ තත්වයට පත් වෙලා තියෙනවා. අද ඔබ මනුස්ස කූඩුවක් කර්ජකායක් ලබාගෙන තියෙනවා. ඔබ මීට පෙර මේ මනුස්ස කාය විතරක් නෙමේ දේව කාය, බ්‍රහ්ම කාය, තිරිසන් කාය, නිරය, භූත, පෙරේත මේ වගේ කායයන්හි ඔබ නොයෙකුත් අවස්ථාවල ඉපදිලා ඒ සියලු තැන් දැන් විපරිණාමයට පත් වෙලා දැන් අද මේ තත්ත්වයේ ඉන්නවා. එතකොට මේ මොන ආකාරයක මේ තල 31 තුල කොතැනක ඔබ මේ වගේ කර්ජකායක් හැදුවත් ඔබට මේ ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති. මේ ඔක්කොම උරුම වෙනවා. මේ සියල්ල ඔබට උරුම වෙනවා. එතකොට මේවා උරුම වෙනවා නම් ඔබට දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ දුක කියන්නේ මේක මේ විපරිණාම දුක්ඛයක්. බලාපොරොත්තු වුණ විදිහට ඔබේ කැමැත්ත අනුව ඔබේ මනාපය අනුව ඔබට ඍෂි පරිදි යමක් නොලැබෙනවා නම් ඒක දුක. බැරි වෙලාවත් ඔබ බලාපොරොත්තු වන පරිදි සියලු දේ ඒ ආකාරයෙන්ම ලැබෙනවා නම් ඒ ලැබුණු දේ ඒ ආකාරයෙන්ම
මතුවටත් පවත්ව ගන්න පුළුවන් නම් ඔබට නිවනක් අවශ්‍ය නැහැ. නමුත් ලෝක ස්වභාවය ඔබ දරුවෙක් හැටියට ඉපදුණු දවසේ ඉඳන් ඔබ වයසට යනවා. ඔබට ලෙඩ දුක් හැදෙනවා. රෝග හැදෙනවා. නොයෙක් කායික මානසික ආබාධ ඔබට උරුම වෙනවා. එතකොට මේවා සියල්ලට හේතුව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ සියල්ලටම හේතුවක් මුල් කොටගෙන නිදාන කොට ප්‍රත්‍ය කොට තමා මේවා සිද්ධ වෙන්නේ. හැබැයි කර්මය ඕකේ එකක්. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා දේශනා කළේ සියල්ල කර්මයෙන් සිද්ධ වෙනවයි කියලා නෙමෙයි. හැබැයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකොට මේ ජම්බුද්දීපේ හිටියා ජෛන මහාවීරතුමා කියලා මුනිවරයෙක්. ඒ ජෛන මහා මුනිවරයා කිව්වා සියල්ල කර්මයෙන් සිද්ධ වේ කියලා. බුදුහාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කරලා කර්මය එක හේතුවක් පමණයි තවත් බොහෝ හේතු විග්‍රහ කළා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ කියපු සියලු දේ හේතු හැටියට බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. හේතුම් පටිච්ච සම්භූතං. හේතුම් පටිච්ච සම්භූතං. බුදුහාමුදුරුවෝ කිව්වා ඊගාවට තේසං හේතුන් තථාගතෝ ආහ. බුදුහාමුදුරුවෝ කිව්වා මම හේතු තුනක් තමයි කියන්නේ. හේතු තුන තමා ප්‍රිය දෙයට ඇලීම, අප්‍රිය දෙයට ගැටීම, ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කරලා මැනීම. ප්‍රිය දෙයට ඇලෙන්නේ ඇහෙන් රූපේට, කනෙන් ශබ්ද රූපේට, නාසයෙන් ගන්ධ සුවඳට, දිවෙන් රස රූපේට, කයෙන් පොට්ටබ්බ රූපේට, මනසෙන් ධම්ම රූපේට. දෙකක් තියෙන්න ඕන. ඔය දෙකෙන් අර ඇහැ කන නාසය දිවකය මන තියෙන්නේ ඔබේ ඔය අධ්‍යාත්මික කාය හැටියට ඔබේ ඔය ශරීර කූඩුව. ඒක ඔබට පෞද්ගලිකයි. නමුත් අර රූප අර ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද රූප, නාසයට එන ගන්ධ සුවඳ රූප, දිවට එන රස රූප, කයට පොට්ටබ්බ රූප, ඒ වගේම මනසට ධම්ම රූප බාහිරයි. ඒවට කියන බහිද්ධා. ඔය මුලහයට කිව්වා අධ්‍යාත්මික රූප. අර පස්සේ ඒවට කිව්වා බහිද්ධා රූප. මේ බහිද්ධා රූප ඔබ සියලු දෙනාට පොදුයි. හැබැයි දැන් අර අධ්‍යාත්මික ආයතන 6 සහ බාහිර ආයතන 6ක් බුදුහාමුදුරුවෝ විග්‍රහ කළාට මේ අධ්‍යාත්මික ආයතන 6න් අර බාහිර ආයතන 6ට පටිච්ච වෙනකොට ඒ කියන්නේ චක්කුංච පටිච්ච රූපේච, සෝතංච පටිච්ච සද්දං, ගානංච පටිච්ච ගන්ධං, ජීවා පටිච්ච රසා, කාය පටිච්ච පොට්ටබ්බ, මනාච පටිච්ච ධම්මේ. මේ එක පුද්ගලයාගේ තුල මේවා ක්‍රියාත්මක වෙන්නේ එකම විදිහට, එකම ස්වરૂපයට, එකම ආකාරයට නෙමෙයි. ඒකයි මේ පුද්ගලයන්ගේ නානත්වය, විවිධත්වය. එතකොට එකම පුද්ගලයෙකුට අපි ගම්මු ඔබට ඔබේ ඇහෙන් ඔබ දූරියන් ගෙඩියක් දැක්කා. ඔබේ නාසයට දූරියන් ගෙඩියක සුවඳ ආවා. ඔබේ දිවට දූරියන් රස ආවා. මේක දැන් දූරියන් ගෙඩියේ තියෙන්නේ එක රසයි, එක ගඳයි, එක සුවඳයි, එක පාටයි, ඔක්කොම එකයි. දෙකක් නෑ. හැබැයි
දෙන්නෙකුට මහත්තයයි නෝනයි මේ දූරියෙන් ගෙඩිය දැක්කහම මේක ගැන ඇහුවහම මේක සුවඳ ආවහම විදි දෙකකට ක්‍රියාත්මක වෙනවා. එක්කෙනෙක් දූරියෙන් ගෙඩියට ප්‍රියයි මනාපයි. තව එක්කෙනෙක් වමන යන තරම් අප්‍රියයි අමනාපයි. එතකොට අර එකම දූරියෙන් ගෙඩිය දෙන්නෙක් දකින්නේ දෙවිදියකට දෙආකාරයි. ඒක මේ ලෝකේ තියෙන ස්වභාවය නානත්වය. මේ නානත්වය අපි තේරුම් ගන්න ඕන. මේ නානත්වයට හේතුවක් තියෙනවා. මේ හේතු තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එතකොට මේ දූරියෙන් ගෙඩිය වගේ නෙමේ ඔබ ගන්නවා එක ඔබේ ගේ ගාව දෙපැත්තේ ගෙවල් දෙකක් තියෙනවා. ඔබ එක ගෙදරක් මිත්‍රයෝ යාළුවෝ ප්‍රියය ඔබට හිතවත්යි. අනිත් පැත්තේ ගෙදර ඔබට අප්‍රිය අමිහිරි අහිතවත් අමනාප පුද්ගලයෝ. එතකොට මේවා ඔබ හදාගත්ත දේවල්, නිර්මාණය කරගත්ත දේවල්. ඔබ තීරණය කළ හදාගත්ත සංකත. අර ප්‍රිය බව අනිත් පැත්තට අප්‍රිය බව. ඕක සදාකාලික නෑ එකක්. එකත් විපරිණාමයට පත් වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන මේ විපරිණාම ධර්මය නිරන්තරයෙන්ම මේක සිද්ධ වෙනවා. මේ විපරිණාමය තේරුම් ගැනීම ධර්මයේ අනුගමනය කරන්න නිවන් මඟඵල ලබන්නට අත්‍යවශ්‍ය කාරණයක්. එතකොට ඔබ යම් කිසි දෙයකට ඇහෙන් දකින රූපයකට, කනෙන් අහන ශබ්දයේ රූපයකට, නාසයෙන් එන ගඳ සුවඳට, දිවට එන රසට, කයට පහසට මේ සියලු දේට ඔබ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඔබේ හිතේ ඒක නිච්ච වෙලා. ඉච්ඡ, පටිච්ච, නිච්ච, අභිච්ඡ තත්වයට පත් වෙලා. ඉච්ඡ කියන්නේ කැමැත්ත. ඔබේ හිතේ කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්තට ඔබ බැඳුනහම පටිච්ච වෙනවා. මේ බැඳුච්ච කැමැත්ත දැඩි වුණාම අභිච්ඡ, අභිච්ඡ. ඒක අභිච්ඡ වුණාම ඒක නිච්ච වෙනවා. ඒක නිශ්චිත වෙනවා, ස්ථීර වෙනවා. මේ නිච්ච වුණාම ඔබට දුකටපත් වෙනවා. මේකයි හේතුව. නිච්ච නිසා ඔබ සැප හොයනවා. නමුත් යද නිච්චං තන් දුක්ඛං කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. යමක් නිච්චසේ යම් කිසි කෙනෙක් ගනීද එය දුකෙන් කෙලවර වෙනවා, ඔහු දුකටපත් වෙනවා. ඒ වගේම යමක් මම කොට ගත්තොත් අර නිච්චසේ සුඛසේ අත්ථසේ ගත්තොත් ඒ පුද්ගලයා තුල අස්මිමානයක් ඇති වෙනවා. ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම පැවැත්මට බැඳෙනවා. ඒ පුද්ගලයා සමුදය උපදවා ගන්නවා. ඒ පුද්ගලයා අනුසය උපදවා ගන්නවා. කර්ම බීජ සකස් කර ගන්නවා. පැවැත්ම පවත්වාගෙන යන්නට හේතු ඒ පුද්ගලයා සකස් කරනවා. ඉතින් ඒක නිසා මේක මේ ධර්මතාවය මිනිසෙක් හැටියට තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න අවශ්‍යයි. තේරුම් ගත්තොත් ඔබට පුළුවන්කම තියෙනවා මේ පැවැත්ම තුළ නිත්‍යසේ පවතින දෙයක් නැහැ. සියලු දේ සබ්බේ සංඛාරා අනිච්චාති. බුදුහාමුදුරුවෝ දේශනා කළා සබ්බේ සංඛාරා අනිච්චාති. ඒ වගේම යම් කිසි කෙනෙක් සැප හොයාගෙන ගියොත් අර විපරිණාමයත් සමග අවසන් වෙන්නේ කෙලවර වෙන්නේ දුකෙන්. යද නිච්චං තන් දුක්ඛං. ඒ වගේම මේ නිච්චසේ සුඛසේ අත්තසේ මමත්වයෙන් අස්මිමානයෙන් මගේ කොට ගන්න ගියොත්
ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. මගේ කොට පවත්වන්න ගියොත් මම කොට පවත්වන්න ගියොත් මම කැමතිසේ මට ඕන විදිහට පවත්වන්න ගියොත් නමුත් අර විපරිණාමයටපත් වෙන දේ විපරිණාමය නවත්තන්න බෑ. එතකොට දුකටපත් වෙනවා. එතකොට තව නොයෙකුත් දේවල් හිතේ ද්වේෂය, වෛරය, ක්‍රෝධය අරවා මේවා ඔක්කොම ඇති වෙනවා. නමුත් ඔබ විපරිණාමයටපත් වෙන බව දන්නවනම් ඒක ධර්මතාවයක්. ඒක ස්වභාවයක්. ඒකට ඔබ ඇලෙන්නේ නැහැ. ඒකට ඔබ ගැටෙන්නේ නැහැ. ඒකට ඔබ මුලා වෙන්නේ නැහැ. ඒ නිසා දැන් සියලු අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ හිතනවා මේ ලෝකේ නිත්‍යසේ සුඛසේ ආත්මසේ පවතිනවා. නවත්ත ගන්න පුළුවන්. පවත්ව ගන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වා මේ ලෝකේ සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනාත්තාති. යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. මේක තමයි බුද්ධ වචනය. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ. ඉතින් ඒක නිසා ඔබ තේරුම් ගන්න ඕන ඔබ හරියට යථාභූත ඥාන දර්ශනයක් ලබන්න ඕන මේ පැවැත්ම තුළ මෙතෙක් කල ඔබේ තිබුණු දැක්ම දෘෂ්ටිය සක්කාය දෘෂ්ටිය. මේ සක්කාය දෘෂ්ටිය තියෙන පුද්ගලයා තමා මේ නිත්‍යසේ සුඛසේ ආත්මසේ දැකලා පංචස්කන්ධයම උපාදානය කරගන්න. එතකොට ඔබ මෙතෙක්කල් ඔය දුක් විඳේ ඔය මේ සංසාර රිය ගමන අද වෙනකම් මේ ආවේ ඔබ තුල පවතින තිබුණු දැනටත් තියෙන ඔය සක්කාය දිට්ඨියෙන් ඔබට මිදී නිදහස් වෙන්න බැරි වුණා. මේ සක්කාය දිට්ඨිය කියන එක යම් කිසි කෙනෙක් නිවැරදිව තේරුම් ගත්තොත් මේක ඇත්ත වශයෙන්ම මේ චූල වේදල්ල සූත්‍රය කියලා සූත්‍ර ධර්මයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මේ චූල වේදල්ල සූත්‍රයේ ඉතා පැහැදිලිව මේ ධම්මදින්නා අරහත් මෙහෙණින් වහන්සේ විග්‍රහ කරනවා ප්‍රශ්නවලට උත්තර හැටියට විසාක කියන සිටුතුමාගේ මේ සක්කාය සමුදය, සක්කාය නිරෝධය, සක්කාය දිට්ඨිය, සක්කාය නිරෝධගාමිනී මාර්ගය. ඔය සියලු දේ විග්‍රහ කරනවා, විස්තර කරනවා. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනා මේක තේරුම් ගන්න ඕන මේ පංචස්කන්ධය සහ පංචස්කන්ධ උපාදානය කියන වචන දෙකක් තියෙනවා. පංචස්කන්ධය සහ පංචස්කන්ධ උපාදාන වචන දෙකක්, ක්‍රියාකාරකම් දෙකක්, ධර්මතා දෙකක්, දෙපැත්තක්. දැන් අද වෙන විට මේ ලංකාවේ මිනිස්සුට උගන්වලා තියෙන්නේ, ඔබ ඉගෙනගෙන තියෙන්නේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලෙත් උගන්වන්නේ මේ පංචස්කන්ධය කියන්නේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුවට. පංචස්කන්ධය කියන්නේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුවට තමයි අර යంత్ర මන්ත්‍රකාරයොත් කියනවා මේ පංචස්කන්ධයට 890ක් රෝග 990ක් රෝග හැදුනා. මේ පංචස්කන්ධය කියන්නේ එහෙම ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුවට අද ඒක අපි කොහොම හරි බලෙන් මේ වචනේ අරගෙන තියෙනවා. පංචස්කන්ධය කියවම මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව. මේකට කිව්වේ සියතිකාය. මේකට කිව්වේ අර කර්ජකාය. එහෙම නැත්නම් මරණයටපත් වෙන සියතිකාය. ඉතින් ඒක නිසා මේ පංචස්කන්ධය කියන්නේ එහෙම මේ බඹයක් පමණ වූ ශරීර කූඩුවට නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඔබ ඔය පංචස්කන්ධයෙන් ඊටාම සුළු කොටසක් ඔබේ කරගෙන, මගේ කරගෙන, මම කරගෙන
උපාදානය කරගෙන ඉන්නවා. මේ පංචස්කන්ධය අධ්‍යාත්මික වශයෙන් මම කොටගෙන කොටසක් ඉන්නවා. ඒතන් මම ඒ වගේම මගේ කොට ඒසෝ හමස්මි ඒ වගේම ඒසෝ මේ අත්තාති. තුන් ආකාරයකට එතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා මේ පංචස්කන්ධය උපාදානය කරගෙන ඉන්නවා. එතකොට මේ පංචස්කන්ධය උපාදානය කරගත්ත පුද්ගලයෙක් තමා අසුතවත් පෘථග්ජන පුද්ගලයා. යම් කිසි අවස්ථාවක මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියන එක දෙකකට බෙදන්න පුළුවන්. පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි. මේක උපාදානයෙන් මිදුනොත් ඔබ ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. පංචස්කන්ධ උපාදානයෙන් මිදුණු පුද්ගලයා උපාදානයෙන් මිදුණු පුද්ගලයා ආර්ය ශ්‍රාවකයෙක්. උපාදානයෙන් මිදෙන්න නොදන්නා පුද්ගලයා අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක්. එතකොට මේ වචන දෙක හොඳට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ දවස් 7 තුලම ඔබට මේක අවශ්‍යයි. ඔබට තේරුම් ගන්න අවශ්‍යයි මේ පංචස්කන්ධයයි පංචස්කන්ධ උපාදානයයි. පංච උපාදානස්කන්ධ. බුදුහාමුදුරුවොත් බුද්ධත්වයට පත් වූ ලෞතර බුදු පියාණන් වහන්සේත් පංචස්කන්ධය පරිහරණය කළා, භාවිතා කළා, පාවිච්චි කළා. උපාදානයෙන් තොරව. ඔබත් පංචස්කන්ධයම පාවිච්චි කරනවා උපාදානය කරගෙන. එතකොට ඔබ මේ උපාදානය කරගන්නේ ওই පංචස්කන්ධය හැටියට පින උපාදානය කරගන්න. පව්කම් කළා අකුසල් කළා පව උපාදානය කරගන්නවා. තවත් කොටසක් ඉන්නවා ධ්‍යාන වල ධ්‍යාන උපාදානය කරගන්න. එතකොට පින උපාදානය කරගත්තත් පව අකුසලයේ උපාදානය කරගත්තත් ධ්‍යාන කර්ම උපාදානය කරගත්තත් පංචස්කන්ධයයි උපාදානය කරගන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. එහෙමනම් ඔබ නිවන් දකින්නවා කියන්නේ ඔබ දැන් මේ ජීවත් වෙලා ඉන්න කාලෙම පින්කම් කරන්න ඕන, පින උපාදානය කරගන්න නැතුව ශේෂයක්වත් පුණ්‍ය පාප පහිනස්ස කරන්න. පව්කම් කරන්න නැතුව පව උපාදානය කරනගෙන ඒකෙන් මිදී නිදහස් වෙනවා. ධානයක් ලැබුවත් ධානය උපාදානය කරගන්න නැතුව ධානයෙන් මිදෙන්න ඕන. එතකොට ඔබ පින්කම් කරලා ඒක කුසලයක් බවට පත් කරගෙන පිනෙන් මිදී නිදහස් වුණොත්, පව්කම් නොකර පවෙන් මිදී නිදහස් වුණොත්, ධානයක් ලැබුවත් ධානය උපාදානය නොකර ඒකෙන් මිදී නිදහස් වුණොත් ඔබ පුණ්‍ය පාප පහිනස්ස කරා පංචස්කන්ධයම පාවිතා කරනවා උපාදානයෙන් තොරව. මේක තමයි මේකේ කතාව හරය තේරුම. ඒක නිසා ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි කියන්නේ කොටස් පහක්. රූප කොටස රූපස්කන්ධය රූප උපාදානස්කන්ධය. වේදනාස්කන්ධය වේදනා උපාදානස්කන්ධය. සංඥා ස්කන්ධය සංඥා උපාදානස්කන්ධය. සංකාර ස්කන්ධය සංකාර උපාදානස්කන්ධය. විඥාන ස්කන්ධය විඥාන උපාදානස්කන්ධය. එතකොට මේකේ දෙපැත්තක් තියෙනවා. මේ දෙපැත්තම බුදුහාමුදුරුවෝ සූත්‍ර ධර්ම 10 ගානක මේක විග්‍රහ කරන්න උත්සාහ ගත්තා. එතකොට ඔබේ ක්‍රියාකාරීත්වය, ඔබේ හැසිරීම, ඔබේ චර බව අර කාය සුචරිතයෙන් සුචරිතයේ හැසිරෙනවා නම්, වචී සුචරිතයෙන් සුචරිතයේ හැසිරෙනවා නම්, මනෝ සුචරිතයෙන් මනෝ සුචරිතයේ හැසිරෙනවා නම්
කාය දුස්චරිතය ප්‍රහාණය කරනවා නම් වචී දුස්චරිතය ප්‍රහාණය කරනවා නම් මනෝ දුස්චරිතයෙන් වෙන් වෙලා ඒ මිදී නිදහස් වෙනවා නම් ඔබ තුල කර්ම බීජ සමුදය උපදින්නේ අනුසය හටගන්නේ න අනුසයට. ඉතින් ඒක නිසා මේ වගේ මේ මාගදී භාෂාවේ බුද්ධ භාෂිතයේ එන වචන සමූහයක් ඔබට සමහර විටක අලුතෙන් අහන්න ලැබේ. මේවා ටිකක් ඔබට පුරුදු වෙයි හුරු වෙයි සතිය ගෙවිලා යනකොට. ඉතින් ඒක නිසා ටිකක් අලුත් වචන කීපයක් අහගන්න ලැබෙයි. ඔය සමුදය අනුසය ඒ වගේම මේ වගේ රාගක්කය දේශක්කය මෝහක්කය මේ වගේ නොයෙකුත් වචන කර්ම ධර්ම කම්ම ධම්ම මේ වගේ තව නොයෙක් වචන මාගදී භාෂාවේ අහගන්න පුළුවන්. ඒ මාගදී භාෂාවේ ඇහුවට ඒවට බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න හේතුවක් නැහැ. ඒවා ටිකක් බොහොම විමසිල්ලෙන් අහලා තේරුම් අරගෙන මේ කියන සියලු දේ ඔය මාගදී භාෂාවේ කියපු බුද්ධ භාෂිතයේ තියෙන සියලු වචන ඔය ඔබ තුල ඔය කරන කියන හිතන දේවල් වලට ගලපලා බලන්න පුරුදු වෙන්න ඕන. මේ කියන්නේ මේ වෙන ලෝකයක තියෙන දෙයක් නෙමෙයි. ඔබගේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුලයි බුදුහාමුදුරුවෝ තුන් ලෝකෙම පනවා වදාළ. එතකොට බුදුහාමුදුරුවෝ තුන් ලෝකයක් පනවා වදාළා. මේ තුන් ලෝකෙම පනවා වදාළේ ඔබේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුවට. ඒකත් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඔය කාමාවචර රූපාවචර අරූපාවචර තමා තුන් ලෝක. කාම ලෝක රූප ලෝක අරූප ලෝක. කාම භව රූප භව අරූප භව. ඒ නිසා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලාත් මේකම කිව්වා. ඔය ඔක්කොම තියෙන්නේ ඔය ඔබගේ බඹයක් පමණ ශරීර කූඩුව තුල සහ ඒකට ආශ්‍රයෙන් ඔබ කරන කියන හිතන දේවල් ආශ්‍රයෙන්. මේ කියන මේ ඔබ සතියක් තුල අහන මේ සියලු දේ මේකට අදාළයි. මේක තේරුම් ගන්න උපකාර කරගන්න ඕන. මේක හොඳට තේරුම් ගන්න. ඉතින් ඒක නිසා තව බොහෝ මාගදී වචන බුද්ධ භාෂිතේන මේ පාලි වචන හැටියටත් ඔබ අහලා තියෙනවා. සමහරට ඉස්කෝලේ ගියා නම් බුද්ධ ආගම පන්තියේ ඉගෙන ගත්තා නම් පාලි භාෂාව විෂයක් හැටියට කොහේ හරි විශ්වවිද්‍යාලයක හරි ඉගෙන ගත්තා නම් ඔබට මේ පාලි භාෂාව හැටියටත් ඉගෙන ගන්න පුළුවන්. පාලි භාෂාව කියලා දැන් අද භාවිතා කරනවා. එහෙම භාෂාවක් තිබුණේ නැහැ. මේක තිබුණේ පෙළ දහම. මේ බුද්ධ භාෂිතය බුදුහාමුදුරුවෝ දේශනා කළේ මාගදී භාෂාවේ. මග අදි. අධිගමයට මඟ පෙන්වන ශබ්ද සංඥා නිසා මාගදී නම්බිය කියලා ත්‍රිපිටකයේම තියෙනවා. ඒක නිසා මග අධිගමයට මඟ පෙන්වන ශබ්ද සංඥා නිසා මේකට මාගදී කිව්වා. ඉතින් ඒක නිසා මේ මාගදී ශබ්ද සංඥා එක අකුරක්වත් ලියන්න අකුරු නැහැ. ඔක්කොම තිබුණේ ශබ්ද සංඥා. නමුත් මේ මාගදී ශබ්ද සංඥා බුදුහාමුදුරුවෝ දේශනා කරපු සියලු බුදුවරු දේශනා කරා. කවදා කොතැනක කොයි චක්‍රාවාටයක හෝ මේ චක්‍රාවාටයේ හෝ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙනවා නම් ඒ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මාගදී ශබ්ද සංඥා භාෂාවේ. දේශනා කරන්නේ පටිච්ච සමුප්පාද ධර්ම. ඒ පටිච්ච සමුප්පාදයේ ධර්මයේ විග්‍රහ කරන දේ තමයි අපේ මේ ජීවිත පැවැත්ම. මේක අර ස්වාභාවික තත්වයෙන් ප්‍රකෘති තත්වයෙන් විකෘති තත්වයට පත් වෙන හැටි. අපි මේකේ ප්‍රකෘතිය හොයන්න ඕන. පරමාර්ථ ධර්මය හොයන්න ඕන. පරමාර්ථය හොයාගත්තට පස්සේ අර විකෘතියෙන් අපට මිදෙන්න පුළුවන්.
ඔබ ඔය ඇහෙන් දැක්ක ප්‍රියමනාප රූපයකට කැමැත්තෙන්ම ඇලෙනවා නම් බැඳෙනවා නම් ඒකට තණ්හාවක් ඇති වෙනවා නම් උපාදාන වෙනවා ඔබ විකෘති වෙනවා. ඔබ තුල විකෘති ආසාවක් කැමැත්තක් අවශ්‍යතාවයක් මනාපයක් ඇති වෙනවා. ඒ වගේමයි ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම අහන දකින්න ඔය ඇහැට දකින්න රූප කනට ඇහෙන ශබ්ද රූප නාසයට එන ගන්ධ සුවඳ රූප දිවට එන රස රූප කයට එන පහස රූප මනසට එන ධම්ම රූප හයම රූප. ඔය සියලු රූප වලට ඔබ ප්‍රිය නම් ඒකට කැමැත්තෙන් බැඳෙනවා. විකෘති තත්වයටපත් වෙනවා. අප්‍රිය නම් ඔබ ඒකට එරෙහි වෙනවා විරුද්ධ වෙනවා ගැටෙනවා තරහ යනවා ක්‍රෝධ කරනවා ඊර්ෂ්‍යා කරනවා ඔබේ තත්ත්වය විකෘති වෙනවා. ඒ වගේම ඔබ මේක සංසන්දනය කරලා මෝහයෙන් කටයුතු කරනකොට එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා ඔය දෙපැත්තෙන් එකට යනවා විකෘති වෙනවා. එතකොට ඔය අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ විකෘති හැසිරීමක් තියෙන්නේ. නමුත් සුතවත් අරිය ශ්‍රාවකයා මේ ධර්මය තේරුම් ගත්තට පස්සේ අර විකෘතියෙන් මිදිලා ප්‍රකෘති තත්වයට පරම පිහිටුරු පිරිසිදු තත්වයට පත් වෙනවා. නිවන කියන්නේ ඒක. ඒතෝ වෙන මොකක්වත් නෙමෙයි. නිවන කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මෙතෙක් තිබුණු අර බැරි දැක්ම සක්කාය දිට්ඨියෙන් මිදිලා සක්කාය නිරෝධයෙන් නිදහස් වෙනවා. නිරෝධගාමී ප්‍රතිපදාව අනුගමනය. විකෘතියෙන් මිදී ප්‍රකෘතිත්වයට පත් වීම. ස්වාභාවික අර අස්වාභාවික තත්වයෙන් මිදිලා ස්වාභාවික තත්වයට පත් වීම. ඉතින් ඒක නිසා ඔබ කල්පනා කරගන්න ඕන ඔබ මෙතෙක් මේ හිතුවේ ඔබ හොඳ උගතෙක් හොඳ දැනුවතෙක් හොඳට දන්නවා. නමුත් ඔබ මේ අර ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන ප්‍රිය මනාප මිහිරි මధుර දේවල් වලට ඇලුනෙත් අප්‍රිය අමිහිරි අමනාපකම් වලට ගැටුනෙත් ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කළෙත් ඔබගේ තියෙන විකෘති දැක්මක් එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය එහෙම නැත්නම් අර උපාදානය කර ගැනීමේ කැමැත්ත එහෙම නැත්නම් ආමිෂ සුවයක් ආස්වාදනය කිරීමේ කැමැත්ත නිසා ආමිෂ සුවය ආස්වාදනය කරමින් පිනවා විඳවා ඉන්න තිබුණ කැමැත්ත තියෙන කැමැත්ත. තව දුරටත් ඔය කැමැත්ත තියෙනවා නම් ඔබ තුල කර්ම බීජ උපදිනවා දුකටපත් වෙනවා ඔබේ ස්වභාවය විකෘති පොතුජන පෘථග්ජන කියේ පොතු ජනිත කරන පුද්ගලයා. අර රාග මල ද්වේෂ මල මෝහ මල කියන මලකඩ තට්ටු තුනක් පොතු තුනක් ජනිත කරන පුද්ගලයා පොතුජනික පුද්ගලයා. ඉතින් ඒක නිසා ඔබ මේක තේරුම් ගත්තොත් මේ ධර්මය කියන්නේ මොකක්ද කියලා මේ බුදුහාමුදුරන්ගේ ධර්මය බොහොම සුළු දෙයක් තියෙනවා. අර විකෘති අස්වාභාවික ස්වභාවයෙන් ප්‍රකෘති ස්වභාව ධර්මයට ගැලපෙන තත්වයට ඔබව පත් කරන්නටයි ඔබට මේ කිව්වේ. තරහක් එනකොටම තරහ නොගෙන මෛත්‍රී කරන්න. රාගයක් එනකොටම නොඇලී තණ්හාවෙන් නොඇලී අසුභානුස්සතිය වඩන්න. ඒ වගේම ඒ වැරදි දේවල් නිත්‍යසේ සුඛසේ අත්ථසේ හිතන්න පුරුදු වෙලා තියෙනවා මෙච්චර කල්. ඒ සියල්ල අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං බව යථා භූත ඥාන දර්ශනයෙන් දකින්න. තේරුම් ගන්න. ඒ අනුව බැඳෙන්නේ නැහැ නිබ්බිදා වෙනවා. ඇලෙන්නේ නැහැ විරාගා වෙනවා. රවුම් ගහන්නේ නැහැ නිරෝධා වෙනවා. උපාදානය කරගන්නේ නැහැ. උපාදානයෙන් මිදෙනවා පටිනිස්සග්ග වෙනවා. ඔබ ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. මෙච්චර මේක තමයි හරය සරල දේ. ඔබට මේ සතිය තුලම ඕකට අදාළව ඔබගේ හැසිරීම රටාව වෙනස් කරගන්න මේ විකෘතියෙන් මිදිලා ප්‍රකෘති තත්ත්වයටපත් වෙන්න පාර මාර්ගය පිළිවෙත ඔබට අහගන්න දැනගන්න තේරුම් ගන්න පුළුවන් වෙයි.
බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ ආනන්ද හාමුදුරුවෝ අහගත්ත ආනන්ද හාමුදුරුවෝ ඉදිරිපත් කළ ඒවං මේ සුතං කියලා. මේ සූත්‍රය මම ශ්‍රවණය කළා කියන එකයි ඔය හැම සූත්‍රයක්ම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආනන්ද හාමුදුරුවෝ අහගත්තා. ඒ අහගත්තු සූත්‍රය තමයි ආනන්ද හාමුදුරුවෝ අර පළවෙනි ධර්ම සංගායනාවේදී දේශනා කළේ. ආනන්ද හාමුදුරුවෝ අහගත්ත හැටියට. ඒක නිසා ආනන්ද හාමුදුරන්ට ඔක්කොම අහගන්න හම්බුනේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ අහගත්ත ටික තමයි අද ඔබට ත්‍රිපිටක ධර්මයේ හැටියට අර ත්‍රිපිටක පොත් 50 ගණනක 50 ගානෙම තියෙන බුදුහාමුදුරුවෝ කියපුවත් ආනන්ද හාමුදුරුවෝ කියපුවත් නෙමෙයි කුද්දක නිකායේ පස්සේ එකතු කරගත්ත දේ. හැබැයි දීඝ නිකාය, මධ්‍යම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය කියන නිකාය පොත් හතරේ ඒ වගේම පටිසම්භිදා මග්ග ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ප ဋ ාණ ප්‍රකරණය ප්‍රකරණ පොත්වල තියෙන්නේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය, ආනන්ද හාමුදුරුවෝ අහගත්තු ධර්මය, ආනන්ද හාමුදුරුවෝ දේශනා කරපු දේ කියපු විදිහට. ඒක තමයි අපිත් අද කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. ඉතින් ඒක නිසා අපි දැනට මේ හැඳින්වීම කරලා නවත්තනවා. දැන් ඔය පොත දීලා තියෙන්නේ මේ ගෙදර ගිහිල්ලා පාඩම් කරගන්නත් පුළුවන්. දැන් උනත් ඔය පොත ඔබටම අයිති කරගන්න දීලා තියෙන්නේ. ගෙදර ගෙනියන්නමයි දීලා තියෙන්නේ. හැබැයි මෙතන මේ භාවනා වැඩසටහනේ මේක භාවනා වැඩසටහනක් නෙමෙයි. මේක භාවනාවක් කරන්නේ කොහොමද, මොකටද කරන්නේ, කොහොමද කරන්නේ, මොකක්ද ඒකේ තියෙන ප්‍රතිඵලය, කොහොම කළොත්ද හරි, කොහොම කළොත්ද වැරදි, මෙන්න මේ වගේ ප්‍රශ්න කීපයකට උත්තර දෙන්නයි මේ තියෙන්නේ. මේ උත්තර දෙන්නේ මම හොයාගත්ත ක්‍රමයකට නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ක්‍රමය. ඒක නිසා බුද්ධ භාෂිතේ දේශනා කරලා තියෙන දේ තමයි අපි බලන්න ඕනේ. ඒක නිසා මේ හැම දේශනාවකදීම මම ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ධර්මයක් දේශනා කරනවා. එතෙන්දී මේ පොතේ ඒ සියලු සූත්‍ර ධර්ම අපි ත්‍රිපිටකයෙන්, නියම ත්‍රිපිටකයෙන්, නිවැරදි ත්‍රිපිටකයෙන් අරගෙන මේ පොතේ සටහන් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ නිතරම මේ පොත මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න එනකොට, ධර්ම දේශනාවක් අහන්න එනකොට මේ ත්‍රිපිටක ධර්මයේ ආශ්‍රයෙන් සූත්‍රයක් දේශනා කරන්නේ. ඒ නිසා පොත අවශ්‍යයි. පොතේ පිටුවත් මම කියලයි පටන් ගන්න. ඒක නිසා අද අපි බලාපොරොත්තු වෙනවා ඔබට ඔය ලබා දුන්න පොතේ තියෙනවා 101 වෙනි පිටේ අක්ඛන සූත්‍රං කියලා සූත්‍රයක්. අක්ඛන සූත්‍රය 101 වෙනි පිටේ. මේ බුද්ධ දේශනාවේ තියෙනවා කරුණු 4ක් මගපල් ලබන්න නිවන් දකින්නට ඕන කියලා. මනුස්සයෙක් වෙලා මනුස්සත්ව ප්‍රතිලාභයක් ලබන්න ඕන. ඒ වගේම පරම පවිත්‍ර සිල් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඒ වගේම පතිරූපදේශයක වාසය කරන්න ඕන. පතිරූපදේශ වාසෝච පුබ්බේටගත පුඤ්ඤතා ශක්තිය තියෙන්න ඕන. මේ අනුව කන සම්පත්තිය ලබන්න ඕන. එතකොට මේ කන සම්පත්තිය කියන්නේ වචන දෙකක්. කන කියන්නේ එකක්, සම්පත්ති කියන්නේ තව එකක්. මේකේ විරුද්ධ වචනේ කන කියන එකේ අක්ඛන. සම්පත්ති කියන එකේ විරුද්ධ වචනේ අසමජ්ජාති. අසමයෝ. ඔය දැන් ඔබ සිංහලෙකුනුත් කියන්නේ මේ අසමජ්ජාතිය කියලා. මේ අසමජ්ජාතිය කියන පුද්ගලයාට කවදාවත්ම නිවන් දකින්න බෑ.
එකයි අසමයෝ කිව්වේ අසමජ්ජාති. ඒ පුද්ගලයාට ධර්මයක් තේරුම් ගන්න බෑ, ධර්මයක් ගන්න බෑ. ඒ පුද්ගලයාට කිසිසේත්ම මේ ජීවිත කාලේ මේ නිවන් දකින්න බෑ. හතර පායටමයි යන්නේ. එකයි අසමයෝ අක්කනෝ කිව්වේ. ඉතින් ඒක නිසා මේ කන කියන එකේ විරුද්ධ වචනේ තමා අක්කන. එතකොට මේ සූත්‍රයේ නම අක්කන සූත්‍රය. බුදුහාමුදුරුවෝ ජීවමානව හිටිය කාලෙත් මිනිස්සුන්ට මේ වචනේ ශ්‍රාවකයන්ට මේ වචනේ ඇහුණා. බුදුහාමුදුරුවෝ නොඑක් තැන්වල කියනවා කන සම්පත්තිය ලබන්න ඕන, මගපල් ලබන්න නම් නිවන් දකින්න නම් කියලා. එතකොට මේ බුදුහාමුදුරුවෝ හිටිය කාලෙම මේක ගැන ශ්‍රාවකයෝ හරියට කතා කළා. කතා කරන අවස්ථාවක ධර්ම සභා මණ්ඩපේ මේ ගැන සාකච්ඡා කළාම කනකිච්චෝ ලෝකෝති භික්කවේ අසුතවා පුතුජනෝ භාසති. භාසති කියන්නේ කතා කළා. අසුතවත් පුතග්ජන පුද්ගලයෝ තාම මේක ගැන තේරුමක් නැහැ. කනකිච්චෝ ලෝකෝ මේක තේරුමක් දැනගෙන හිටියේ නැහැ. ඒ අනුව නොචකෝසෝ ජානාති කනංවා අක්ඛනංවා. තමන් කන සම්පත්තිය ලබන්න සුදුසු තත්වයක ඉන්නවද නුසුදුසු තත්වයක අක්කනද කියන එක දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මේක ධම්සභා මණ්ඩපයේදී කතා කළාම බුදුහාමුදුරුවෝ කල්පනා කළා, දේශනා කළා මේ කන සම්පත්තිය ලබන්න සුදුසු පුද්ගලයා කවුද, සුදුසු වෙන්නේ කවුද, කොහොමද, කොතැනකදී කියන එක විග්‍රහ කරන්න තමයි මේ අක්කන සූත්‍රය දේශනා කළේ. එතකොට කන කියන එකේ විරුද්ධ පැත්තයි මේ දේශනා කරන්නේ. එතකොට කන කියන එක එකක්. මං තව ඉස්සරහට කියනවා කන කියන්නේ මොකද්ද කියලා. මේක මාගදී භාෂාවේ වචනයක්. කන මේක ඒකේ විරුද්ධ වචනේ, විරුද්ධ පැත්ත අක්කන. දැන් මාගදී භාෂාවේ බොහෝ වචනවලට අයන්නක් මුලට දානකොට ඒක විරුද්ධ. කුසල අකුසල. දැන් අපි සිංහල භාෂාවෙත් පිරිසිදු අපිරිසිදු. ඒ වගේ අයන්න දානවා. මාගදී භාෂාවේ කන කියන වචනේ විරුද්ධ පැත්ත අක්කන. හැම බොහෝ වචනවල ඔබට මේ මාගදී භාෂාවේ තේරුම් ගන්න පුළුවන් වෙයි. මුලට අයන්නක් දැම්මොත් අර වචනේ විරුද්ධ පැත්ත. කුසල අකුසල. පිරිසිදු අපිරිසිදු. මේ වගේ වචන තියෙනවා. නිච්ච අනිච්ච. අත්ත අනත්ත. ඒ වගේ වචන හැම තැනකම තියෙනවා පද යුගල විරුද්ධ පද. මේ විරුද්ධ පද ගැන ඔබට හොඳට තේරුමක් ගන්න ඕන. මෙතන තියෙන්නේ වැරදි පැත්ත, විරුද්ධ පැත්ත අක්කන. මේකේ ධර්ම පැත්ත, නිවනට උපකාර වෙන පැත්ත කන. මේක ලියලා තියෙන්නේ අක්කන. ඉතින් ඒක නිසා කනකිච්චෝ ලෝකෝ කිව්වේ අර ධර්ම පැත්තේ. කන මේකේ විරුද්ධ වචනේ තමයි අක්කනෝ. ඒ ගමන බුදුහාමුදුරුවෝ කිව්වා අට්ඨිමේ භික්කවේ අක්කනා අසමයා බ්‍රහ්මචර්ය වාසය. අවස්ථා 8ක් තියෙනවා අක්කන අසමය අවස්ථා. කන සම්පත්තිය ලබන්න බැරි අසමජ්ජාති තත්වයට පත් වෙන අවස්ථා 8ක් බ්‍රහ්මචර්ය වාසයට සුදුසු නොවන. ඒ අවස්ථා 8 බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. කතමේ පළවෙනි එක, කතමේ 8 පළවෙනි එක දැන් බුදුහාමුදුරුවෝ මේ ජීවත් වෙලා ඉන්න කාලේ කියන්නේ ඉද වික්කවේ තථාගතෝච ලෝකෝ uppannෝ හෝති. මේ තථාගත ධර්මය එහෙම නැත්නම් මේ ගත බෙදලා වෙන් කරලා බෙදලා ගත තථාගත යථාවාදී තථාකාරී ලෙස දේශනා කරන අවස්ථාවේ තථාගතෝච ලෝකෝ uppannෝ හෝති. අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා ධම්මෝච දේශීයති. ධර්මයේ දේශනා කරනවා. මේකට මේ සත්‍යයට පත් වෙන්න උපකාර වුණ ධර්මය දේශනා කරනවා. සම්බුදු කෙනෙක්, ලෞතර බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ධම්මෝච දේශීයති ඕපසමිකෝ පරිනිබ්බානිකෝ.
උපමා උපක්‍රම සම්‍යක් ප්‍රයෝග ඕපසමිකෝ විග්‍රහ කරලා පරිනිබ්බානිකෝ පූර්ණ වශයෙන් බැමි තුනෙන් සංයෝජන 10න් මිදෙන මග තමා පරිනිබ්බානිකෝ පූර්ණ වශයෙන් බැම්මෙන් මිදී නිදහස් වෙන මග සම්බෝධගාමී සුගතප්ප වේදී සම්බෝධගාමී කියන්නේ මුල් තුන රාග මුල ද්වේෂ මුල මෝහ මුල් තුන උදුරලා දාලා යහපත් තත්වයට සුගතප්ප වේදී තත්වයටපත් වෙන්න යම් බුදුහාමුදුරුවෝ ධර්මයක් දේශනා කරනකොට මෙහෙම දේශනා කරන කාලෙක යම් කිසි කෙනෙක් අයංච පුද්ගලෝ යම් කිසි කෙනෙක් නිරයන් උප්පන්නෝ හෝති නිරේ ඉපදිලා තියෙන පුද්ගලයෙකුට මේ ධර්මය තේරුම් ගන්නත් බෑ ඒ පුද්ගලයාට කන සම්පත්තිය ලබන්නත් බෑ අයං පඨමෝ අක්කනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාස මෙන්න මේ පළවෙනි අවස්ථාව තමා නිරේ ඉපදුනොත් ඒ පුද්ගලයාට කන සම්පත්තිය ලබන්න බෑ අක්කනෝ අසමයෝ එතකොට නිරේ ඔබ සියලු දෙනාත් නිරේ අතීතයේ ඉපදිලා තියෙනවා අනාගතයටත් ඉදිරියටත් නිවන් දැක්කේ නැත්නම් නිරේත් ඉපදෙන්න ඉඩ තියෙනවා පව්කම් කළොත් අකුසල් කිව්වොත් වැරදි දේ කළොත් ඒක නිසා තේරුම් ගන්න ඕන ඔබ අතීතයේ ලක්ෂ වාරයක් නිරේ ඉපදිලා නිර දුක් විඳා නිරේ කියන්නේ මොකද්ද දැන් මේ පොළොව යට පෘථිවිය යට ජලයේ යට යම් යම් සත්තු ඉපදිනවා එයත් අර මනෝමය කායේ තියෙන සත්තු එයත් අතීතයේ දෙවියෝ වෙලා බ්‍රහ්මයෝ වෙලා මිනිස්සු වෙලා රජ වෙලා සිටු වෙලා හිටපු මිනිස්සු මොන හේතුවකට හෝ කර්මයකට හෝ ඔය නිර්සත්ත්වයක් හැටියට ඉපදිනවා මේ පෘථිවිය යට පොළොව යට ඉපදිලා පොළොව යට ජීවත් වෙලා පොළොව යට මැරිලා යනවා කවදක්වත් උඩට එන්න බෑ ඉරේලිය දකින්න බෑ වාතාශ්‍රය ආග්‍රහණය කරන්න බෑ ඒ වගේම මහා මූදේ ওই මරියානා ආගාදවල වගේ කෝටි ගණන් සත්තු මූදයට ජලයට ඉපදෙනවා ජලයට ජීවත් වෙනවා ජලයට මැරිලා යනවා ජලයෙන් උඩට ඇවිල්ලා මේ වාතාශ්‍රය ඉරේලිය ආග්‍රහණය කරන්න බෑ අන්නේ අයට කියනවා නිරසත්තු කියලා. නිරය. ඒ අයට බුදුබණක් අහන්න බෑ. තේරුම් ගන්න බෑ. අහන්නේ නැහැ. අහන්න බෑ. අහන්න නම් මේ ඉරේලියයි වාතාශ්‍රයයි අවශ්‍යයි. ඒ අය නිරසත්තු. ඒ අයට බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මයේ දේශනා කළාට ඒ අයට අහන්න බෑ. ඇහෙන්නේ නැහැ. ඒ අයට මේක තේරුම් ගන්න බෑ. ඒ අය ධර්මය අනුගමනය කරන්නේ නැහැ. ඒක පළවෙනි පඨමෝ මේ පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව පුනිජපරම්භිකවේ තථාගතෝ ච ලෝකෝ උප්පන්නෝ හෝති. එහෙම බුදු කෙනෙක් ලෞතර බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා මේ දේශනා කරන කාලෙක යම් කිසි කෙනෙක් ධම්මෝච දේශේති ඕසාමිකෝ අයංච පුද්ගලෝ තිරච්චීන යෝනින් උප්පන්නෝ හෝති. දෙවෙනි අවස්ථාව තිරස්චීන යෝනියේ ඉපදුන. තිරච්චීන යෝනිය කියන්නේ දැන් අපි සිංහලෙන් නම් කියනවා තිරිසං යෝනිය කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මේක තියෙන්නේ තිරස්චීන කියන එකේ තේරුම දැන් ඔබ මිනිස්සෙක් හැටියට ඔබ සිරස්. ඔබේ මොළය ඔළුව තියෙන්නේ සාමාන්‍යයෙන් කඳේ මුදුනේ ඒක හිටගෙන ඉන්නේ. නමුත් යම් යම් සත්තු පොළොවට සමාන්තරව සිරස්. දැන් ඔය කූඹි, නයි, පොළොංගු, බල්ලෝ, බූරුව, එළුව, අලි, ඇත්තු මේ වගේ සත්තු ඔය නයි, පොළොංගු, ඇරණි, කඩි, කූඹි තියෙනවානේ. කුරුල්ලෝ, මාළුව මේ බොහෝ සත්තු මෙහෙම හරහට යන්නේ. ඒක තිරස්. අපි කෙලින් ඉන්නේ සිරස්. ඉතින් ඒක නිසා යම් පුද්ගලයෙක් තිරච්චීන යෝනියේ ඉපදුනොත් ඒ පුද්ගලයාගේ මොළය තියෙන්නේ මනස තියෙන්නේ පොළවට ගෑවිලා සමාන්තරව යන්නේ. ඒකින්ද තිරච්චීන යෝනි. එහෙම කෙනෙකුට බුදු කෙනෙක් බණ
ධර්මය දේශනා කළාට මේ ධර්මය ඇහුනට තේරුම් ගන්න බෑ. මේ මග අනුගමනය කරන්න බෑ. මේ අනුව කන සම්පත්තිය ලබන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඔබත් කල්ප කාලයක් ඔය තිරස්චීන යෝනිවල ඉපදෙන්න ඇති. දැන් අද සිරස්ව මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්නවා. දැන් සිරස්ව ඉන්නේ මිනිස්සුયો සිරස්ව ඉන්නවා, දෙවියෝ, බ්‍රහ්මයෝ, භූතයෝ, පෙරේතයෝ සිරස්ව ඉන්නවා. නමුත් මේ තිරිසන් ලෝකේ තිරස්චීන සියලු දෙනා පොළොවට සමාන්තරව මුලේ හිල තියෙන්නේ. දැන් ඔය සත්තු සියලු දෙනා හරස් යන්නේ. ඒකයි තිරස්චීන යෝනි කිව්වේ. ඒ ඇටත් මේ කන සම්පත්තිය ලබන්න බෑ, ලැබෙන්නේ නැහැ. අක්කනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසය. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව පුනිජ පරම්පිකවේ අයංච පුද්ගලෝ පෙට්ටිවිසයන් උප්පන්නෝ හොති. දැන් පෙට්ටිවිසය කිව්වේ මේ තවත් කොටසක්. පෙට්ටිවිසය කිව්වේ පේ වෙලා ඉන්න කොටස. ඒ අයට පින්කමක් කරගන්න බෑ. අනුන් දෙන පිනෙන් යැපෙන කොටස පේ වෙලා ඉන්න කොටස, අනුන් දෙන පින ගන්න පේ වෙලා ඉන්න කොටස පෙට්ටිවිසය. විශේෂයෙන්ම ඔබ දන්නවා භූතයෝ, පෙරේතයෝ, මිත්‍යා දෘෂ්ටික දෙවි දේවතාවෝ මේ වගේ බොහෝ කොටසක් ඉන්නවා. ඒ අයට පින්කමක් කරගන්න බෑ. ඒ අය අනුන් දෙන පිනෙන් යැපෙන නිසා ඒ අයට කියනවා පරදත්ත උපජීවීන්. මේ පරදත්ත උපජීවීන්ට අනුන් දෙන පිනෙන් යැපෙන පුද්ගලයෝ. ඒ නිසා ඒ අයට කියනවා පෙට්ටිවිසය කියලා. එහෙම අනුන් දෙන පිනෙන් යැපෙන පුද්ගලයන්ටත් පරදත්ත උපජීවීන්ටත් මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන ධර්මය අහලා ඇහෙනවා. හැබැයි තේරුම් ගන්න බෑ, අනුගමනය කරන්න බෑ. පිනක් කරගන්න බැරි කල කොට කුසලයක් කොහොමත් බෑ. පින්කමක් කරගෙන කුසලයක් බවට පත් කරගන්න පුළුවන් වෙන්න ඕන නිවන් දකින්න. ඒ නිසා අනුන් දෙන පිනෙන් යැපෙන අයට මේ කුසලය තේරුම් ගන්න බෑ. ඒ නිසා කන සම්පත්තිය ලබන්නේ අක්කනෝ අසමය. තුන්වෙනි අවස්ථාව. හතරවෙනි අවස්ථාව ඔබට ඊටත් වඩා වැදගත්. බුද්ධ දේශනාවේ කියනවා අයංච පුද්ගලෝ අඤ්‍යතරං දීඝායුෂං දේවනිකායන් උප්පන්නෝ හෝති. දීර්ඝායුෂ ඇති දේවනිකායවල ඉපත ලැබුණොත්, මේක දේවනිකාය කිව්වට මෙතෙන්දි තියෙන්නේ ඔය බ්‍රහ්මතල, රූපාරූප බ්‍රහ්මතල ඔක්කොම මේකට අයිති. ඒවා දීර්ඝායුෂ දේවනිකාය. මේ දීර්ඝායුෂ දේවනිකායවල යම් කිසි කෙනෙක් ඉපදුනොත් මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන ධර්මය බණ අහන්නත් අමාරුයි, ඇහුනට අනුගමනය කරන්න බෑ. ඔය බ්‍රහ්මතලවල ඉපදෙන්නේ විපාක දෙන්න. ඒවා විපාක ලෝක. යම් කිසි කරගත්ත ධ්‍යාන කුසලයක් නිසා, රූපාවචර ධ්‍යාන හෝ අරූපාවචර ධ්‍යාන හෝ නිසා තමා විපාක විඳින්න තමා බ්‍රහ්මතලයක උපදින්නේ. එතන කුසලයක් කරගන්න ක්‍රමයක් නැහැ. පිනක් කරගන්න ක්‍රමයකුත් නැහැ. කුසලයක් කරගන්න කෙනෙකුත් ක්‍රමයකුත් නැහැ. ඒ නිසා එතෙන්දිත් මේ දීර්ඝායුෂ දේවනිකායවල යමෙක් ඉපදුනොත් ඒ පුද්ගලයාට කන සම්පත්තිය ලබන්න එතනදී බෑ. ඒක ගත කළා කෙරවල ඒ දීර්ඝායුෂ ඉවර කළා නැවත මනුස්ස ලෝකෙටම එන්න ඕන. එතකොට මේ මනුස්ස ලෝකේ බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි මනුස්සත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ කිව්වපු එක ඔබට දැන් හොඳට තේරෙනවා ඇති. නිසා මනුස්සත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ කිව්වේ මේ පින්කමක් කරගන්නත් පුළුවන්, පින කුසලයක් බවට පරිවර්තනය කරන්නත් පුළුවන්, ධ්‍යාන කුසලයක් වඩන්නත් පුළුවන්, ධ්‍යානයේ මිදී නිදහස් වෙලා පුණ්‍ය පාප පහිනස්ස කරන්නත් පුළුවන්, කම්මක් කය කරන්නත් පුළුවන්. කර්මය කය කළ යුතුයි. කම්මක් කය.
ආසවක්කය, කම්මක්කය, රාගක්කය, දේසක්කය, මෝහක්කය, කම්මක්කය. කම්මක්කය කරන්න පුළුවන් මිනිහෙකුට, මිනිස්සෙකුට. කම්මක්කය කරන්න තමා මේ කන සම්පත්තිය අවශ්‍ය. දෙවියෙක් හැටියට පුළුවන්කම තියෙනවා යම් යම් සම්මාදිට්ඨික දෙවියන්ට. ඒත් ඒ සම්මාදිට්ඨික දෙවියොත් මනුස්සාවේශයක් වෙන්න ඕනේ. මනුස්සාවේශයන් කියන්නේ මේ මනුස්සකයකට පත්වීම නෙමේ. දෙවියන්ට පුළුවන් අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට කියලා තියෙනවා මේ බුදුහාමුදුරුවන්ගේ බණ අහන්න සද්දන් සුත්වා දේවා මනුස්සාවේසුන් කියලා. දෙවියන්ට පුළුවන්කම තියෙනවා මේ කන දිව කන මිනිස් කනක් හැටියට ආවේශය වෙනස් කරගන්න. දිව මන, දිව නැන, මනුස්ස නැනක් මනසක් හැටියට ආවේශ කරගන්න පුළුවන්. රූපය නෙමේ කනයි මනයි. ආවේශ කරගන්න පුළුවන් කියන්නේ වෙස් ගන්න පුළුවන්. ඒ අනුව දැන් මේ බුදුහාමුදුරුවෝ බුද්ධ ශ්‍රාවකයෙක් හෝ දේශනා කරන බණ දෙවියෝ අහන්නේ ඒ දිව කන මනුස්ස කනක් කරගෙන දිව මන මනුස්ස මනසක් බවට පත් කරගෙන. ඒක නිසා තමයි අපි ධර්මය දේශනා කරන අවස්ථාවේ ආරම්භක අවස්ථාවලදී ධර්ම දේශනාවක් කරන අර සමන්තා චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං කියන ආරාධනය කරන්න. ඒක නිසා මේ කන සම්පත්තිය ලබන්න බෑ අර මනුස්සාවේසුන් වෙන්න බැරි මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට හෝ බ්‍රහ්මයන්ට හෝ දීර්ඝායුෂ දේවනිකා. නිසා කිසිම දවසක දීර්ඝායුෂ දේවනිකායක රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල ගණනාවක් තියෙනවා. ඒ කොතැනකදීවත් කන සම්පත්තිය ලබන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබට මෙතෙන්දී අවස්ථා 4ක් කිව්වා. 4 අපාය, නිරය, තිරස්චීන අපාය, භූත ප්‍රේත අපාය 4 අපාය කිව්වා. ඒ වගේම මේ පෙට්ටි විෂය භූත ප්‍රේත කොටස් ඒ වගේම දෙවියෝ වෙලා බ්‍රහ්මයෝ වෙලා මේ කිසි තැනකදී කන සම්පත්තිය ලබන්න බෑ. අක්කනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසය. එතකොට ඒ කොහේදීවත් කුසලස්ස උපසම්පදා කරගෙන කන සම්පත්තිය ලැබලා මගපල් ලබන්න බෑ. කෙලෙස් බැමි තුන මේ සංසාරයට බැඳිච්ච බැමි තුනක් තියෙනවා. බාන් තුනක්. හදාගත්ත ඈඳුතු තුනක් තියෙනවා. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. මේ බැමි තුන කපනවට කියනවා කන. මේ බැමි තුන කපනවට කියනවා කන කය කියලා. මේ බැමි තුන කපන්න බෑ මේ කියපු තැනකදී. බැමි තුන කපන්න පුළුවන් එකම තැන තමා මනුස්ස ලෝකේ. එහෙම නැත්නම් අර මනුස්සාවේසුන් වෙන්න පුළුවන් වූ තුසිතය චාතුම්මා රාජිකය වගේ සම්මාදිට්ඨික දේවතල දෙකක් තුන. අනිත් තැන්වලදී කන සම්පත්තිය ලබන්න බෑ. ඊගාවට බුදුහාමුදුරුවෝ කියනවා මිනිසෙක් වෙලා ඉපදුණු පළියටමත් මේ කන සම්පත්තිය ලබන්න බෑ. දැන් මේ අවස්ථා 4ක් කිව්වේ මිනිස්සු නොවන අවස්ථා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තව අවස්ථා 4ක් කියනවා මිනිසෙක් වෙලා ඉපදුණත් මේ කන සම්පත්තිය ලබන්න බෑ අක්කනු අසමයෝ. පළවෙනි එක මේක තමයි වැදගත්. මේකත් වැදගත්. අනිකේවත් වැදගත්. නමුත් මේක ඊට වඩා වැදගත්. ඔබ දැන් මිනිසෙක් වෙලා ඉපදිලා ඉන්නවා. ඔබ අතීතයේත් මිනිස්සු වෙලා ඉපදිලා හිටියා. හැබැයි මේක තේරුම් ගත්තේ නැහැ. මේක තේරුම් ගන්නා තාක්කල් මේ දුක් පැවැත්ම පාටගෙන දුක් විඳ මේ දුක් පැවැත්ම ගෙනියන්න ඕනේ ඉස්සරහට. සංසාරයේ ගමනට බැඳිනවා. පළවෙනි එක මිනිසෙක් වෙලා ඉපදුනත් පුනිත වරම්භිකවේ අයංච පුද්ගලෝ පච්චන්තිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති. බුදුහාමුදුරුවෝ කියනවා ප්‍රත්‍යන්ත ජනපදයක පච්චාජාති කියන්නේ ඉපදුනත්
දැන් බුදුහාමුදුරුවෝ මේ මිහිතලය කොටස් 3කට බෙදුවා. කොටස් 3කට බෙදුවා. සුණාපරන්තය, අපරාපරන්තය සහ පතිරූපදේශය එහෙම නැත්නම් පච්චන්ත ජනපදය. එතකොට මේ ලෝකේ මිහිතලය කොටස් 3කට බෙදුවා. සුණාපරන්තය, අපරාපරන්තය, පතිරූපදේශය එහෙම නැත්නම් පච්චන්ත ජනපදය. මේ ප්‍රත්‍යන්ත ජනපදයේ ඉපදුන කෙනෙකුට තමයි බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්, බුදු කෙනෙක් දකින්න පුළුවන්, බුදුබණ අහන්න පුළුවන්, බුද්ධ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. එහෙම ප්‍රත්‍යන්ත ජනපදයක යම් කිසි කෙනෙක් ඉපදුනත් සෝච හෝති, සෝ කියන්නේ එවන් පුද්ගලයෙක් වුණත් අවිඤ්ඤාතාරේසු මිලක්කේසු ඒ පුද්ගලයාගේ මනස මිත්‍යා දෘෂ්ටියෙන් හෝ ඒ වගේ දුෂ්චරිතයෙන් යම් කිසි ආකාරයකට අවිඤ්ඤාතාරේසු මිලක්කේසු කියන්නේ වැරදි පැත්තකට යනවා නම් ඒ පුද්ගලයා යත්ත නත්ති ගති බික්ඛූනම් බික්ඛුනීනම් උපාසකානම් උපාසිකානම්. එතකොට පතිරූපදේශයක ඉපදුනත් පත්‍යන්ත ජනපදයක මධ්‍ය මණ්ඩලයේ ඉපදුනත් යම් කිසි පුද්ගලයෙක් තුල බික්ඛුනම් බික්ඛුනීනම් උපාසකානම් උපාසිකානම් කියන ගති යත්ත නත්ති ගති නැත්නම් ඒ පුද්ගලයාට කන සම්පත්තිය ලබන්න බෑ. එතකොට බික්ඛු නම් බික්ඛුනී නම් කිව්වේ භව කය කළ හැකි කය කළ යුතුයි. භව තේරුම් ගන්නවා. රාග භව, දේශ භව, මෝහ භව අප කැප වී කපා දාන්න කය කරන්න කටයුතු කරන පුද්ගලයා බික්ඛු නම්. ස්ත්‍රියක් නම් බික්ඛුනී නම්. ආසව කය කරන්නට කටයුතු කරන පුද්ගලයා අප කැප වෙලා උපආසකානම්. ආසවක්කය කරන්න. ආසකානම් කිය උප කියන්නේ අප කැප වෙලා ආසවකය කරන්නට අප කැප වෙලා කටයුතු කරන පුද්ගලයා උපාසක, ස්ත්‍රියක් නම් උපාසිකා. ඒ ගති නැත්නම් මධ්‍ය මණ්ඩලයේම ඉපදුනත් පතිරූපදේශයකම ඉපදුනත් ඔබ පතිරූපදේශයක ඉපදිලා තියෙනවා. ඔබ ගාව බික්ඛුනම් බික්ඛුනීනම් උපාසකානම් උපාසිකානම් ගති නැත්නම් මේ ආසව කය කළ යුතුයි කය කළ හැකි. මේ භව කය කළ යුතුයි භව කය කළ හැකි. මේ දැනුම, මේ තේරුම, මේ පරමාර්ථය, මේ ධර්මතාවය තේරුම් නොගත්තොත් අර නත්ති යත්ත නත්ති ගති. ඒ ගති නැත්නම් ඔබට මගපල් ලැබීම අපහසුයි. අක්කනෝ අසමයෝ. ඒක නිසා කන් සම්පත්තිය ලබන්න බෑ. මිනිස්සෙක් වුණත් මේක පළවෙනි අවස්ථාව. මිනිස්සෙකුට බුදුහාමුදුරුවෝගේ මධ්‍ය මණ්ඩලයේම ඉපදුනත්, මිනිස්සෙක් වෙලා ඉපදුනත් සමහර විටක මේ නමින් බික්කු බික්කුණී වුණාට ගති නැත්නම් එතෙන්දී ඒක වෙන්නේ නැහැ. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා තව අවස්ථාවක් අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති. මධ්‍ය මණ්ඩලයේ පතිරූප දේශයෙන් ඉපදුනත් සෝච හෝති මිත්‍යාදිට්ඨිකෝ විපරීත දස්සනෝ. ඒ පුද්ගලයාගේ දැක්ම විපරීතයි, මිත්‍යා දෘෂ්ටියෙන් විකෘති වෙලා. මිත්‍යා දෘෂ්ටියේ බුදුහාමුදුරුවෝ 10ක්ම කියනවා නත්ති දින්නම් දුන්දේ පළක් විපාකයක් නැහැ. නත්ති ඉතං නත්ති උතං ඔය කරන බැඳුම් පිදුම් යදුම් පැතුම් වගේ දේවල් තවත් නොයෙකුත් දුතාංග මේවා එකක්වත් ඵලයක් නැහැ, හරයක් නැහැ. ඒ වගේම නත්ති සුඛ දුක්ඛට්ඨානං කම්මානං පලාණං. මේ කර්මඵල විශ්වාස නොකරන පුද්ගලයා. ඒ නිසා ඒ පුද්ගලයෝ කර්මඵල විශ්වාස කරන්නේ නැහැ. කරනකොට කරනවා, නමුත් විඳිනකොට විඳිනවා. ඒ පුද්ගලයෝ දැන් ඔය දේශපාලකයෝ කවුරුවක් කර්මඵල විශ්වාස කරන අය නෙමෙයි. ඒගොල්ලෝ නත්ති සුඛ දුක්ඛට්ඨානං කම්මානං පලාණං විපාකෝ. ඒගොල්ලන්ට කර්මඵල විපාක උරුම. මොකද දේශපාලකයෝ බොරු කියනවා, නොයෙකුත් වැඩ කරනවා, මිනිසුන්ට නොයෙකුත් ආකාරයේ තරහෙන් පලි ගන්නවා, නොයෙකුත් දේවල් කරනවා. ඒ සියලුම දෙනා මේ දුක් විපාක වලට උරුම වෙනවා. නත්ති සුඛ දුක්ඛට්ඨානං කම්මානං පලාණං විපාක දෙනවා. එක ටිකක්. ඒ වගේම නත්ති අයන් ලෝකෝ නත්ති
පරෝලෝකෝ. එලොවක් නැත මෙලොවක් නැති කියලා විශ්වාස කරන මිනිස්සු නෙමෙයි. එයා මිත්‍යා දෘෂ්ටික ගති. ඒ වගේම නත්ති මාතා නත්ති පීතා මවක් නැත පියෙක් නැත. ඒ වගේම නත්ති සත්තා ඕපපාතික. ඕපපාතික උපදින ඔය භූතයෝ පෙරේතයෝ දෙවි දේවතාවෝ බ්‍රහ්මයෝ එහෙම සත්තු දකින්න නැහැ. ඒ නිසා එහෙම සත්තු ඇතයි කියලා හිතන්නේ. ඒක වැරදි. එහෙම සත්තු ඇතයි කියලා කවුරුවක්වත් හිතන්නේ නැති අයත් ඉන්නවා. ඒ අයත් මිත්‍යා දෘෂ්ටික විපරීත දර්ශනයක් තියෙන පුද්ගලයෝ. අවසාන වශයෙන් නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා. මේ මග කියා දෙන නිවන් මග ලැබූ නිවන් මගට උපකාර වන නිවන් මග කියා දෙන නිවන් දැක්ක මාර්ගඵල ලැබූ අර ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකේ නැහැ කියලා හිතන මිනිස්සු ඉන්නවා කියන මිනිස්සු ඉන්නවා. එයත් මිත්‍යා දෘෂ්ටිකයෝ. මේ වගේ මිත්‍යා දෘෂ්ටිකයන්ට තියෙන විපරීත දර්ශනයක් මිසක් දර්ශනා පහතබ්බා කියන එකට විරුද්ධ එකක් මිසක් එයාට කන සම්පත්තියක් ලබන ශක්තියක් නැහැ. එයා අක්කනෝ අසමය. එතකොට මිනිස්සු වෙලා මිනිස්රුවෙන් ඉපදිනවා. නමුත් විපරීත දර්ශනයක් මිත්‍යා දෘෂ්ටියක් තියෙන අද නමින් උප්පන්න සහතිකේ බෞද්ධයෝ කියලා තිබුණට 95%ක්ම මේ විපරීත දර්ශනයක් තියෙන මිත්‍යා දෘෂ්ටිකයෝ. අද බුද්ධාගම පොතේ උගන්වන්නේ කවුද මිත්‍යා දෘෂ්ටිකයෝ? මේ බුද්ධාගම අදහන් නැතුව ක්‍රිස්තියානි නම් කතෝලික නම් මුස්ලිම් නම් හින්දු නම් අන්න මිත්‍යා දෘෂ්ටිකයෝ. බුද්ධාගම්කාරයෝ මිත්‍යා දෘෂ්ටිකයෝ නෙමෙයි. ඔන්න උගන්වන එක බුද්ධාගම. නමුත් ඒක නෙමෙයි මිත්‍යා දෘෂ්ටික. බුද්ධාගම්කාරයා තමයි ලොකු මිත්‍යා දෘෂ්ටිකයා. බුද්ධ ආගමක් අදහන මිනිහා තමයි ලොකුම මිත්‍යා දෘෂ්ටිකයා. ඒක නිසා මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා මේ වෙන ආගමක් ප්‍රතික්ෂේප කරන බැහැර කරන එක්කෙනා නෙමෙයි. වෙන ආගමක් දැන් මේ බුද්ධ ආගමයි කතෝලික ආගමේ කතෝලිකයා මිත්‍යා දෘෂ්ටිකයා බුද්ධ ආගම සම්මා දෘෂ්ටික එහෙම එකක් නෙමෙයි. මොකද හොඳට තේරුම් ගන්න ඕනේ මේ දහම් පාසල් වල ඔක්කොම වෙනස් කරන්න ඕනේ. මේක දැන් දහම් පාසල් වල උගන්වන්නේ මිත්‍යා දෘෂ්ටිකය කියන්නේ වෙන ආගමක් අදහන මිනිහා. එහෙම එකක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටිකය කියන්නේ මෙන්න මේවා මේ පව්පෙන් විශ්වාස නොකරන පුද්ගලයා දුන්දේ ඵල විපාක නැහැ කියලා හිතන මිනිහා කම්මඵල ඒ වගේම නත්ති සත්තා ඕපපාදක මේ වගේ නත්ති මාතා නත්ති පිතා ඒ මිනිස්සු තමයි මිත්‍යා දෘෂ්ටිකයෝ. නැතුව මොන ආගම ඇදහුවත් බුද්ධ ආගම ඇදහුවත් කතෝලික ආගම ඇදහුවත් ඔය සියලු දෙනා මිත්‍යා දෘෂ්ටිකයෝ මේ தത്വෙට පත් වෙලා තියෙනවා නම් ඒක නිසා මිත්‍යා දෘෂ්ටිය හොඳට තේරුම් ගන්න අවශ්‍යයි බෞද්ධයෙක් හැටියට. ඊළඟට මේ මිනිස්යන් ගැන කියන්නේ මිනිස්සු වෙලා ඉපදුනත් පුනිත පරම්පිකවේ අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු මධ්‍යම ජනපදේ පතිරූපදේශේම පච්චාජාතෝ හෝති උපදුනත් සෝ හෝති දුප්පඤ්ඤෝ ජලෝ පළමුගෝ අප්පටි බලෝ. දුප්පඤ්ඤෝ ජලෝ පළමුගෝ අප්පටි බලෝ. ඒ වගේම සුභාසිත දුබ්බාසිත අත්තමඤ්ඤාතු. යම් කිසි කෙනෙක් මනස විකෘති වෙලා මොංගල් වෙලා ඉපදලා තියෙනවා. මේ කියන ධර්මය තේරුම් ගන්න බැරි තරමට මලකඩ තට්ටු තුන රාගමල දේශමල මෝහමල මොට්ට වෙලා තියෙනවා ජලෝ පළමුගෝ. ඒ වගේම සුභාසිත දුබ්බාසිත අත්තමඤ්ඤාතු. මේ සුභාසිතයත් දුබ්බාසිතයත් දෙකේ වෙනස තේරුම් ගන්න බැරි නම් ධර්මයයි අධර්මයයි තේරුම් ගන්න බැරි නම් බුදුහාමුදුරන්ගේ බණයි තවත් මොනවා හරි බණකුයි තේරුම් ගන්න බැරි නම් ඒ පුද්ගලයාටත් ඝන සම්පත්තිය ලබන්න බෑ. යම් කිසි ආකාරයකට මානසික වශයෙන් දුර්වල දරුවොත් ඉන්නවා මිනිස්සුත් ඉන්නවා. මානසික වශයෙන් රෝග තියෙන පුද්ගලයොත් ඉන්නවා. එයාටත් මේ ඝන සම්පත්තිය ලබන්න බෑ. හැබැයි මිනිස් රුව තියෙනවා. සමහර විට හොඳට කාලා බීලා හොඳට ඉන්නවා. නමුත් මනස අර උම්මත්තකයි. එයයි ජලෝ පළමුගෝ අප්පටි බලෝ. එයාට නිවන් දකින්න ඝන සම්පත්තිය ලබන්න බැමි තුන කපන්න ඝන සම්පත්තිය ලබන්න රාගක්කේ දේශක්කේ මොහක්කේ කරන්න බෑ. ඒ අයටත් ඝන සම්පත්තිය ලබන්න බෑ කියලා
බුදුහාමුදුරුවෝ කිව්වා. දැන් අවසාන පියවර 8 වෙනි අවස්ථාව පුරිත පරම්පිකවේ තථාගතෝච ලෝකෝ අනුප්පන්නෝ හෝති. අබුද්ධෝත්පාද කාලයක බුදුබණ අහන්න නැති කාලෙක. එහෙම නැත්නම් සමුදය නිරෝධ කරන්නට මාර්ගයක් කියා දෙන්න අහගන්න තේරුම් ගන්න බැරි කාලෙක. එහෙම කාලයක් මේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා තිබුණා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලත් තිබුණා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා කලකට පස්සේ අවුරුදු 1800ක් පමණ කාලයක් මේ බුදුබණ අහන්න ලැබුණේ නැහැ. එතකොට මේ බුද්ධෝත්පත්ති කාලයයි අබුද්ධෝත්පත්ති කාලයයි කියන එකේ තේරුම භව උදුරා දමන්නට උපකාරක ධර්මය, එහෙම නැත්නම් සමුදය නිරෝධ කරන්නට, එහෙම නැත්නම් සක්කාය දිට්ඨියෙන් මිදී නිදහස් වෙන්නට මග කියා දෙන්න බැරි නම්, අහගන්න බැරි නම්, තේරුම් ගන්න බැරි නම් ඒක අබුද්ධෝත්පත්ති කාලය. එතකොට භව උදුරා දමන මග තේරුම් ගත්තොත් සමුදය නිරෝධ කරන්න පුළුවන් නම් ඒ කාලේ සක්කාය දිට්ඨියෙන් මිදී නිදහස් වෙලා සක්කාය නිරෝධගාමිනී මාර්ගය අනුගමනය කරන හැටි විදිය පාර පිළිවෙත කියා දෙනවා නම්, ඒක තේරුම් ගන්න පුළුවන් විදියට කියා දෙනවා නම් අන්න ඒ කාලය බුද්ධෝත්පත්ති කාලය. එතකොට බුද්ධ කියන මේ වචනේ මේ භව උද්ද, මේ රාග භව, දේශ භව, මෝහ භව උදුරා දමන්නට උපකාරක ධර්මය අහන්න ලැබෙන කාලේ බුද්ධෝත්පාද කාලේ, ඒ ධර්මය අහන්න නැති කාලේ අබුද්ධෝත්පාද කාලේ. ඒ කාලෙක මිනිස්සෙක් වෙලා ඉපදුනත්, චක්‍රවර්ති රජ වෙලා ඉපදුනත්, හොඳට සැප සම්පත් තිබුණත් ඒ පුද්ගලයාටත් කන සම්පත්තිය ලබන්න ක්‍රමයක් නැහැ බණ අහන්නේ නැතුව. සමුදය නිරෝධ කරන්න බැරි නම් යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ධර්මතාවය තේරුම් නොගත්තොත් ඒ පුද්ගලයාට කන සම්පත්තිය ලබන්න බෑ. දැන් අර කොණ්ඩඤ්ඤ බමුණා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන මේ බෝසත් දරුවා ඉපදුන දවසේ අෂ්ට අභිඥාලාභී ඉර්ෂිවරේ. අෂ්ට අභිඥාලාභී ඉර්ෂිවරු තමා අර නන් තබන මගුලට උත්සවයට ගෙනාවේ සුද්ධෝදන රජුරු. දැන් ඔය කොණ්ඩඤ්ඤ වප්පවද්දිය මහානාම පංචවග්ගයේ බික්කුන් ඒ ආපු අයගෙන් කොටසක්. නමුත් මේ කොණ්ඩඤ්ඤ වප්පවද්දිය මහානාම අස්සජි මේ පංචවග්ගයේ බික්කුන් මේ කන සම්පත්තිය ලබන ක්‍රමයක්, සමුදය නිරෝධ කරන ක්‍රමයක් තේරුම් අරගෙන හිටියේ නැහැ. බුදුහාමුදුරුවෝ අවුරුදු 35කට පස්සේ බුද්ධත්වයට පත් වෙලා මේ පංචවග්ගයේ බික්කුන් හොයාගෙන ගිහිල්ලා මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනකොට තමා කොණ්ඩඤ්ඤ බමුණට තේරුම් ගියේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ධම්මචක්කුං උදපාදි විරජං බීතමලං ධම්මචක්කුං උදපාදි කියන එක තේරුම්. අර විරජං බීතමල මලකට තට්ටුන කඩන්න පුළුවන් ක්‍රමය මෙන්න මේකයි. සමුදය නිරෝධ කරන ක්‍රමය මේකයි. එතකොට මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා මේ දේශනා කරන ධර්මය භාවිතයට ගන්නා තාක්කල් කෙනෙකුට මගඵල ලබනවා. ඒක තව ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා, අවස්ථා තියෙනවා, තව අවශ්‍යතා කීපයක් තියෙනවා. ඒවත් ඔබට ඉස්සරහට අහගන්න පුළුවන් වෙයි. නමුත් මගඵල ලබන්න බෑ සමුදය නිරෝධ කිරීම තේරුම් ගත්තේ නැත්නම්. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. එතකොට මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා කියා දෙන්නේ පින්කම් කරන්න හරි, සිල් ගන්න හරි, සිල් රකින්න හරි, දන් දෙන්න හරි, තවත්
නොයෙකුත් ධ්‍යාන ලබන්න හරි භාවනා කරන්න හරි නෙමෙයි. බුදු කෙනෙක් ලෝකෙට බුද්ධත්වයට පත් වෙලා අර පංචවග්ගීය භික්ඛුන්ට ධ්‍යානලාභී, අභිඥාලාභී, ඊශ්වරු කියා දුන්නේ සමුදය නිරෝධ කරන ක්‍රමය. යංකින්චි සමුදය ධම්මා. යංකින්චි තමන්ගේ හිතේ උපදින සමුදය තමන්ම තමන්ටම නිරෝධ කරගන්න පුළුවන්. අනුන්ගේ හිතේ උපදින සමුදය කාටවත් නිරෝධ කරන්න බෑ. තමන්ගේ හිතේ සමුදය උපදින බවක්වත් මේ බෞද්ධයෝ වුණාට පාලි බෞද්ධ විශ්වවිද්‍යාලේ මහාචාර්ය වුණාට දන්නෙත් නැහැ, කියන්නත් බෑ, පැහැදිලි කරන්නත් බෑ. ඉතින් ඒක නිසා සමුදය හැටියට තේරුම් ගන්න ඕන. සමුදය උපදින්න තමුන්ගේ හිතේ බවට තේරුම් ගන්න ඕන. සමුදය උපදිනකොටම යම් ettesang uppajjamana uppajjati ettesang pahyamana pahyati ettesang nirodjamana nirodjati කරන්න දැනගන්න ඕන. එතකොට එතන සං උපාද කිව්වේ සමුදය උපදිනවා. සමුදය උපදිනකොටම සමුදය නිරෝධ කළ හැකි කළ යුතුයි. මේක තේරුම් ගන්න ඕන. සමුදය උපදින්නේ ඔබේ හිතේ. සමුදය නිරෝධ කළ හැකි ඔබට. සමුදය නිරෝධ කළොත් දුකෙන් මිදෙන්නේ ඔබ, නිවන් දකින්නේ ඔබ. සමුදය නිරෝධය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ. දැන් ඔබ අහලා ඇති බෞද්ධයෙක් වුණාම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම තමයි බෞද්ධයෙක්ගේ නිවන් දකින්නවා කියන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයා කරන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥාන. සමුදය නිරෝධ කිරීම. එතකොට ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත සෝතාපට්ටි ඵලයටපත් වූ සමුදය නිරෝධ කරන්නට තේරුම් ගත්ත සම්මාදිට්ඨියටපත් වූ පුද්ගලයෙක් නම් ඔබ සෝතාපට්ටි ඵලයටපත් වුණා. ඔබ සමුදය නිරෝධ කරමින් ඉන්නා පුද්ගලයෙක්. එතකොට ඔබට දැන් මේක ඊටාම සරලව තේරුම් ගන්න පුළුවන්. ඔබ මගඵල ලබනවා කියන්නේ, ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ ඔබ සමුදය හැටියට තේරුම් අරගෙන සමුදය ඔබේ හිතේ උපදින්නේ උපදින මොහොතේම සමුදය නිරෝධ කරන්න පුළුවන් නම් කරන්න පුළුවන්. බැරි නම් බුදුහාමුදුරුවෝ කියන්නේ ඔබ ඕන කෙනෙකුට පුළුවන්. ඔබ සමුදය හැටියට තේරුම් ගත යුතුයි. සමුදය උපදින අවස්ථාව තේරුම් ගත යුතුයි. සමුදය එතනදීම ettේ සං uppajjamana uppajjati ettේ සං pahyamana pahyati ettේ සං niruddhamana niruddhati. සමුදය නිරෝධ කළ යුතුයි, කළ හැකි එතෙන්දීම. තරහක් එනකොටම තරහින් කළ මෛත්‍රිය වැඩුවොත් මේ තරහ නිත්‍ය වෙලා සුඛ වෙලා අත් වෙලා තියෙන නිසා මේක උනේ. තරහත් අනිච්ච දුක්ඛම් විපරිණාම ධම්මං කියලා එක මුල් උදුරුවොත් ඔබ නිබ්බිදාය විරාගාය නිරෝධා පටිනිස්සග්ග වුණොත් ඔබ සමුදය නිරෝධ කළා. එතකොට මේ සමුදය නිරෝධ කරනවා කියන්නේ මහා අපබ්‍රංශ දෙයක් නෙමෙයි. ඔබට ප්‍රියමනාප දෙයකට තණ්හාවක්, කැමැත්තක්, රාගයක්, මනාපයක් ආව ගමන්ම ඒක ඇලෙනවා නම්, ඒකෙන් ආස්වාදයක් ලබනවා නම්, පිනවා ආස්වාදනය කරනවා නම් ඔබ තුල සමුදය උපදිනවා. සමුදය උපදින ආකාරය ඉස්සරහට චචක්ක සූත්‍රයේ පැහැදිලිව පිරිසිදුව දේශනා කරනවා, කියා දෙනවා. ඒකත් අහගන්න. සමුදය නිරෝධ කරන්න පුළුවන් නම් ඔබට කන සම්පත්තිය ලැබෙනවා. සමුදය නිරෝධ කරන්න බැරි නම් ඔබට කන සම්පත්තිය ලබන්න බෑ. මේ කන කියන්නේ ඔය බැමි තුන, කැපිය යුතු කැපිය හැකි බැමි තුන දකින්න එක. මේ රාග බැම්ම, මේ ද්වේෂ බැම්ම, මේ මෝහ බැම්ම. එහෙම නැත්නම් ඔය රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම සංයෝජන 10ක් හැටියට බුදුහාමුදුරුවෝ කපන අවස්ථා 10ක්. අවස්ථා 3කදී මේ සංයෝජන 10 කපන්න පුළුවන්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුන වෙන් වෙන්ව කපන්න බෑ. එක පැත්තට කැපෙන්න ඕන. ඒ වගේම කාම රාග පටික
සකදාගාමි අනාගාමි ඵල දෙකෙන්ම කපනවා. ඒ වගේම අර රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන උද්දම් භාගීය සංයෝජන පහ අරහන්ත මාර්ගයෙන් කපනවා. මේක තමයි කය. මේ කය කළාම රාගකය, දේශකය, මෝහකය ඒ කය කළාම බැමි තුන කැපලා දැම්මාම ඒ පුද්ගලයා කීනා ජාති, කීනාශ්‍රවයන් වහන්සේ. අරහතුන් වහන්සේට කියන තම නමක් කීනාශ්‍රවය. කීනම් පුරාණම්. කීනා ජාති. කීනාශ්‍රවයන් වහන්සේ. කීන කියන්නේ කපලා අවසන් කළ. කීනම් පුරාණ නවන්නත් සම්භාං විරතිච්චේ ආතිකේ බාස්මින් කිව්වෙත් ඒකයි. ඒක නිසා මේ රතන් සූත්‍රයේ ওই ගාථාවෙන් කිව්වෙත් මේ බැමි තුන කන සම්පන්තියෙන් බැමි තුන කපලා කන කය කීන තත්වයටපත් වූ. නමුත් මේ මාගදී භාෂාවේ තියෙන මේ කන කියන අකුරු දෙක මාගදී භාෂාවේ තියෙන කන අර බයන්න වගේ මුහුර්ත කයන්නත් නයන්නත් කන. මේක සංස්කෘත භාෂාවට පරිවර්තනය කරනකොට මේ කන ෂණ කියලා පරිවර්තනය කළා. මුළු ත්‍රිපිටකයේම සිංහලට පරිවර්තනය කරපු මේ කන යම් කිසි තැනක තියෙනවා නම් දැන් අර අනත්ත ලක්ෂණ අනත්ත ලක්ෂණ හැටියට පරිවර්තනය කළා. කන කොතැනක හෝ තියෙනවා නම් මේ අක්කන සූත්‍රයේත් කන තියෙනවා පරිවර්තනය කළා තියෙන ෂණ කියලා. ඒක සංස්කෘත වචනයක්. ඒක බුද්ධ භාෂිතයට නොගැලපෙන වචනයක්. ඒක ආනන්තරීය පාප කර්මයක් වන ධර්මය අධර්මය කළ වචනයක් කියලා බුදුහාමුදුරුවෝ චූලවග්ග පාළියේ 101 වෙනි පිටේ විනය නීතියක් පනවලා තියෙනවා. මගේ මේ බුද්ධ භාෂිතය ඔය සංස්කෘත සකු බසෙන් යම් කිසි කෙනෙක් පරිවර්තනය කළොත් දේශනා කළොත් කිව්වොත් වැරදියට පාවිච්චි කළොත් ඒක විනය නීතියක් පනවලා බුදුහාමුදුරුවෝ කිව්වා ඒක තමන්ගේ නිවන් මගත් අනුන්ගේ නිවන් මගත් වහන දෙයක් කියලා. ඉතින් ඒක නිසා අද වෙන විට වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ මේ කන කියන හැම තැනකම කය කළා දාලා. ඊට පස්සේ රාගක්කය, දේශක්කය, මෝහක්කය දාලා තියෙනවා ෂය වෙලා. අර ෂය රෝගේ වගේ. මේක තියෙන්නේ ෂය. මේක තියෙන්නේ කය. රාගක්කයෝ නිබ්බාන. දේශක්කයෝ මේක රාගක්ෂය කරනවා. අර සංස්කෘත වචනේ ෂය රෝගේ දැන් ඔය ෂය රෝගය කියලා රෝගයකුත් තියෙනවා මැරෙන්නේ නැහැ මිනිහාගේ ඇඟ දුර්වල වෙනවා. ඒ වගේම දැන් ඔය ඇකවුන්ටන්සි කරන අය දන්නවා මේ වත්කම් ෂය කරනවා. වත්කම කැපිලා ඉවර වෙලා නැහැ. තාම අඩු වෙලා ඉතුරු වෙලා තියෙනවා කොටස. ඒ ෂය කියන එක කය නෙමෙයි. කය කියන්නේ වැම්ම කපනවා. ෂය කියන්නේ ගෙවලා මේ තව ඉතුරු වෙලා තියෙනවා. ඒක නිසා සංස්කෘත වචනේ ගත්තොත් සම්පූර්ණයෙන්ම නිවන වැහෙන විකෘති දහමක් මතුවෙනවා. මේ කන කියන එකට ෂණ දැම්ම, කය කියන එකට ෂය දැම්ම, කීනා කියන එකට නෑ ඒ වචනේම දැම්ම හැම. ඒක නිසා ඔය සිංහලට භාෂාවට පරිවර්තනය කරනකොට ත්‍රිපිටකය මේ සංස්කෘත වචන 60ක් විතර දාලා කියලා මට ආනන්ද ගුරුගේ මහත්තයා පැහැදිලිව ලේඛනයක් ලියලා තියෙනවා. ඒක නිසා අද ඔය තියෙන ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරපු අද බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ මහා පිරිවෙන් වල හැමතැනම උගන්වන්නේ අර සිංහල පැත්ත. ඒ පැත්තේ නිවනක් නැහැ, නිවන වහන ධර්මයක් තියෙන්නේ. හේතුව මොකද ඔය සංස්කෘත වචන හැමතැනම දාලා. කුසලස්ස උපසම්පදා කෞසල්‍ය කියලා දාලා. අස්සපස්ස ආස්වාස ප්‍රාස්වාස කියන සංස්කෘත වචන දෙක දාලා. තවුංගක් වචන තියෙනවා ඉස්සරහට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ ත්‍රිපිටකේ කියවනකොට මේවා සිංහල වචන තියෙන්නේ මොකද්ද කියලා. කායේ කායානුපස්සී විහෙරතේ කියන එක කයෙහි කයානුව බලමින් වාසය කරයි කියලා තියෙනවා. ඊළම් තියෙන්නේ ත්‍රිපිටකයේ තියෙන්නේ. මේ වගේ විනාශයක් කරපු දෙයක් තවත් නැහැ මේ බුදුදහමට. මේ බුද්ධ වාචිතය ලපිතය අභාෂිතය අලපිතය කළ. ධර්මය අධර්මය කළ. ඒක නිසා නිවන වැහුවා. මොහොමද මේ නිර්මල බුද්ධ වචනය සිංහලට භාෂාවට පරිවර්තනය කරනකොට බුදුහාමුදුරුවෝ විනය නීතියක් පනවලා එපැයි කිව්ව සංස්කෘත වචන
මෙතෙන්ට එබුවා මොකද අර ෂඩ්භාෂා පරමේශ්වර බව පෙන්වන්න. ඔය හිටපු පරිවර්තකයෝ පොත් ලියපු. ඒගොල්ලෝ තමයි මේක නිවන වැහුවේ. ඒක නිසා මේ බුද්ධ ධර්මය බුදුහාමුදුරුවෝ කියපු දේ දේශනා කරපු දේ ඒ විදිහට තේරුම් ගත්තා නම් ඒ විදිහට කියා දුන්නා නම් ඔබත් අහගත්තා නම් ඔබටත් පුළුවන් සමුදය නිරෝධ කරන්න කන් සම්පත්තිය ලබන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මඟඵල ලබන්න. ඊළඟට ඔය අක්කන සූත්‍රයේ ඔය කාරණා 8 ගාථා 8කිනුත් කියලා තියෙනවා. ඒක මම වෙන වෙනම නැවත කියන්නේ නැහැ. ඔය කරුණාටම ගාථා 8කිනුත් කියලා තියෙනවා. ඔය අට්ටිමේ කියන එක. ඉතින් ඒක නිසා ඒ ගාථා 8ත් උන්නම් කියව ගන්න. නමුත් ඔය වචන වලින් කියලා තියෙන දේම ගාථා 8කිනුත් අක්කන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. දැන් මම හිතන්නේ මේ අක්කන සූත්‍රය අපි පළමු කොටම දේශනා කළේ මේ කන සම්පත්තිය කියන ධර්මතාවය ඔබ තුල මේ කෙලෙස් මැමි කැපිය හැකි කැපිය යුතුයි කියන දැනුම. කන සම්පත්තිය කියන්නේ ඒකයි. මේම කෙලෙස් මැමි තුනකින් තමයි ඔබ මේ සංසාර ගමනට බැඳිලා තියෙන්නේ. මේ බැමි තුනම තේරුම් ගත්තොත් කපන්න පුළුවන්. ඒකයි කන සම්පත්. ඒක කපන්න කල යුතු ක්‍රියාමාර්ග ගන්නකොට ඒක කය වෙනවා, රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය වෙනවා. ඒ අනුව කීනාශ්‍රයන් මහන්ස බවට පත් වෙනවා. කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරම් ඉතත්තායති පජානාති ඉහාත්මේම මගඵල ලබනවා. ඉතින් ඒක තමයි තේරුම් ගත යුතු දහම. දැන් මම හිතන්නේ මේ අක්කන සූත්‍රය ගැන මේ ඇති දැන් කිව්වා. හැබැයි මේකේ කරුණු ඉස්සරහට එකින් එක මේකේ තියෙන අවශ්‍යතාවයන් මේ පෙන්වුව දේවල් ඔබට මේ සමුදය නිරෝධ කරන්න අවශ්‍ය ධර්මතාවයන් තමයි ඉදිරියට එන සියලු සූත්‍ර ධර්ම වලින් මතු කරලා පෙන්නලා ඔබට භාවිතයට ගන්න ඉදිරිපත් කරන්න. හොඳයි. දැන් මම හිතන්නේ අද මම මේ කරුණු අනික් ඒවා සාමාන්‍ය ඔබගේ හැසිරීම් රටාව ගැන එහෙම නැත්නම් භාවිතා කළ යුතු දේ ගැන ඔබ මෙතෙන්දී මේ ගත කරන සතිය තුල ඔබ හැසිරීම ගැන ඔබට කරුණු පහදා දුන්නා මීට ඉස්සෙල්ලා අපේ අනික් අය. ඉතින් ඒක නිසා මම ඒවා නැවත කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔබට බොහොම ඉඩකඩ තියෙනවා. වෙනදාට අපි 450ක් 500කට නවතෙන් පහසුකම් දීලා භාවනා වැඩසටහනට 500ක් විතර ගත්තා. 2019 ඒ වගේම 2020 මුල ජනවාරි පෙබරවාරි ඊට ඉස්සෙල්ලා අවුරුදු ගණනකත්. නමුත් දැන් අපිට එහෙම විශාල පිරිසක් ගන්න බෑ. ඒ නිසා තමයි මේ සීමිත පිරිසක් අරගෙන තියෙන්නේ. ඒ නිසා බොහොම හොඳට වාතාශ්‍රය තියෙනවා, වෙන්ටිලේෂන් තියෙනවා, ජලය තියෙනවා, විදුලිය තියෙනවා, ඒ සියලු දේ තියෙනවා. ඔබට බොහොම පහසුවට ඉන්න කාලය ගත කරන්න පුළුවන්කම තියෙනවා. ඔබ විශේෂයෙන්ම මේ ඔබේ කොරෝනා වෛරස් වලින් මිදෙන්න ඔබ ආරක්ෂා වෙන්න, ප්‍රවේශම් වෙන්න නිතරම ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න නිතර අතපය හොදන්න. ඔය පිට බාහිර එන පුද්ගලයෝ හෝ ඔබ ආශ්‍රය කරන ගායකාව තියෙන්න පුළුවන්. ඒක නිසා ඔබගේ ආරක්ෂාව ඔබ ලබා ගන්න. ඔබට ජලය පාවිච්චි කරන්න පුළුවන්. ජලය තියෙනවා අපි ගාව. අපි කොහෙන්වත් මේ ඔය ප්‍රධාන ජල නල මාර්ගයකින් ජලය ගන්නෙ නැහැ. අපේ මේ ධර්මායතනයේ නල් ඉඳක් ගහලා තියෙනවා. ඒ නල් ඉඳෙන් දවසේ පැය 24ම ජලය උඩට පොම්ප කරනවා. කන්ද මුදුනේ තියෙන්නේ ටැංකි. ඒ ටැංකි වල ජලය තියෙනවා. දවසේ පැය 24ම ජලය පොම්ප කරනවා. පොම්ප කරන්න පුළුවන් නල් ඉඳක්. ඒක නිසා ඒ ජලය ඔබේ පරිහරණයට පාවිච්චි කරන්න. නමුත් අපි ඒ ජලය පොම්ප කරන්න විදුලි බලය එහෙම නැත්නම් ජෙනරේටර් එක පාවිච්චි කරන්න ඕන. ඒක නිසා ජලය
අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න. ඒ වගේම මේ ජලය අපි මෙතන ටැංකි වර්ග දෙකක් තියෙනවා. එකක් තියෙනවා බීමට ගන්නා විශාල ටැංකියක්. උඩ තියෙනවා ඔය නාන්න වැසිකිලි වලට නාන්න ටොයිලට් වලට තව නොයෙකුත් පිරිසිදු කරගන්න දේවල් වලට. ඉතින් ඒක නිසා බොන වතුර විශේෂයෙන්ම අපි පිටිපස්සේ තියෙනවා ෆිල්ටර්ස් වගේක්. ඒ ෆිල්ටර්ස් අපේ දායක මහත්තයෙක් අපිට නොමිලේ ඔක්කොම හයි කරලා හදලා දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය ඔබ කඩෙන් ගන්නා බෝතල් ජලයට වඩා ඊට වඩා ගුණාත්මක අතින් ක්වොලිටි එක හොඳයි කියන පරීක්ෂණයක් කරලා හොයලාගත්ත දෙයක්. ඉතින් ඒක නිසා ඒ බීමට ජලය වෙනම ටැප් වල තියෙනවා. ඒවා වෙනම ටැංකියකට එන්නේ නල්ලිනෙන්. ඊට පස්සේ බැරලෝ ඔක්කොම අයින් කළා අර ෆිල්ටර්ස් 3-4කින් පෙරලා ඊට පස්සේ බීමට ජලය ගන්නෙ. ඉතින් ඒක නිසා ඔබ හැම ටැප් එකකින්ම ජලය බොන්න යන්න එපා. ඔය මුළු තැන් ගෙයි තියෙන බීමට පමණයි කියන ඒවාන් ජලය බොන්න. ඔබට රාත්‍රියට ජලය පානය කරන්න ඕන නම් බෝතලයක් හොයාගෙන ඒ බෝතලයට අර ටැප් එකෙන් ජලය ගෙනල්ලා තියාගෙන බිව්වට වරදක් නැහැ. ඒ වගේම උණු වතුර ඕන නම් ඔබට මුළු තැන් ගෙයිත් දාන ශාලාවෙත් උණු වතුර ටැප් තියෙනවා. ඒ උණු වතුරත් අපි ඒ මේ සෝලර් පවර් එකකින් උණු කරලා එවනවා. ඒ වගේම තව තියෙනවා තේවක් කරන්න තරම් නටන උණු වතුර තියෙන වෙනම බොයිලර් එකක් තියෙනවා. ඒකෙත් පැය 24 තුරම ඒ වතුර උණු වෙනවා. ඒක නිසා ඒකෙනුත් ඔබට ජලය ගන්න පුළුවන්. එච්චර උණු වෙනවා යනවා. ඒ නිසා ජලය පාවිච්චි කරනකොට ඒවා පාවිච්චි කරන්න. ඒ වගේම ඔබට යම් කිසි අවස්ථාවක දැන් මෙතෙන් ආවට පස්සේ ආයි කඩේ යන්න බෑ. ආයි කොහෙවත් යන්න බෑ. ඔබට අවශ්‍ය නම් සබන් කෑල්ලක්, ටූත් බ්‍රෂ් එකක්, ටූත් පේස්ට් එකක්, පැන්ඩෝල් හෝ සිද්ධාලේප හෝ වෙනත් යමක් මොනවා හෝ ඔබට අපේ කාර්ය මණ්ඩලයේ කෙනෙකුට දැන්වුවාම ඔබට ඒවා නොමිලේම ලබා ගන්න පුළුවන්. අපිට මේ අපේ දායක ලක්ෂ සංඛ්‍යාත දායක පිරිස ඔබ සියලු දෙනා වෙනුවෙන් අප සියලු දෙනා වෙනුවෙන් ඒ වගේ දේවල් ගෙනත් තියෙනවා. ඒවා තියෙනවා. ඒ නිසා ඒවා ඔබට පරිහරණය කරන්න ලබා ගන්න පුළුවන්. ඔබ සබන් කෑල්ලක් ගෙනාවේ නැත්නම් ටූත් පේස්ට් එකක්, ටූත් බ්‍රෂ් එකක්, ඒ වගේම පැන්ඩෝල් අර ඒ වගේම පහළ තියෙනවා ඩිස්පෙන්සරි එක. බේත් ගබඩාවක්. අල්මාරි කීපයක්. මොකද මේ භාවනා වැඩසටහනට මේ ලංකාවේ දොස්තර මහතුරු නෝන්ලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමත් අසිල මහත්තයාත් මේ භාවනා වැඩසටහනට කීපවරක්ම ආවා. එයාගේ නෝනත්. ඒක නිසා ඒ වගේ දොස්තර මහතුරු නෝන්ලා මේක තේරුම් අරගත්ත ඒ අය බෙහෙත් ගෙනත් තියෙනවා. ඒ අය නොමිලේම හැම මහනුවර රෝහලෙන් එන බොහෝ දොස්තර මහතුරු නෝන්ලා තමා වැඩි හරියක් ඔය තියෙන ඒ වගේ මීරිගම අතුපිටිවල ඒ රෝහල් වල ඒ බෙහෙත් තියෙනවා. ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් කාර්ය මණ්ඩලයට දැනුම් දෙන්න. අපේ මං හිතන්නේ මේ භාවනා වැඩසටහනෙත් දොස්තර මහත්මයෙක් හෝ නෝන මහත්මයෙක් ඇති ගිය පාරක් හිටියා. ඒ අය ඔබට ඒ අවශ්‍ය බෙහෙතක් තියෙනවා නම් ලබා දෙයි. ඒක නිසා කොහෙවත් යන්නත් ඕනේ නැහැ, බය වෙන්නත් ඕනේ නැහැ. ඔබේ තියෙන සියලු කායික මානසික රෝග වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. මේ භාවනා වැඩසටහනේ කාලය ඔබට ඒ තරමට ගෙවිලා යනවා දැනීමක් නැති වෙයි. ඒක නිසා ඔබ ඒ ගැන බය වෙන්න එපා. හිතන්නවත් ඕනේ නැහැ එහෙම රෝගයක් පිළිබඳව. මේ කොරෝනා වෛරස් ගැන හිතන්නත් ඕනේ නැහැ. නමුත් ඒක ගැන ප්‍රවේශම් වෙන්න ඕන, ආරක්ෂා වෙන්න ඕන, සෞඛ්‍ය නීති පිළිපදින්න ඕන. ඒක අවශ්‍යතාවයක්. මොකද දාන දෙන්න පිටින් පින්වත් පිරිස එනවා. එයාත් ඔබ සමග මේ වෙනම එයාට ඉන්න තියෙන්නේ. නමුත් එයාගේ මේ නොයෙකුත් හේතුන් නිසා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒවෙන් සම්බන්ධයෙන් වැළකෙන්න ඔබ ආරක්ෂා වෙන්න දැනගන්න ඕන. ඒ වගේම ඔබට වෙන එච්චර කියන්න දෙයක් නැහැ. මේ ධර්මායතනයේ අපි දිගටම සාමාන්‍ය දවසකත් මේ බණ භාවනා මේ නැති අවස්ථාවලත් 100ක් විතර ඉන්නවා. සිල්මෑනියොත් ස්වාමීන් වහන්සේලාත් කාර්ය මණ්ඩලයත් තබදාන දිනයත් එසේම හිටියත් මේකේ මැස්සු නැහැ, මදුරු නැහැ.
එකත් හොඳට තේරුම් ගන්න ඕන. ඒක නිසා බොහොම කලාතුරකින් ඔය පොඩි හොහපුටු වගේ මැස්සු జాතියක් ඉන්නවා. නමුත් මැස්සෝ නැහැ, මදුරුවෝ නැහැ. ඒවැම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් හොඳට වාතාශ්‍රය තියෙනවා, ගහකොළ තියෙන නිසා. ඒක නිසා ප්‍රශ්නයකුත් ඒවැන් නැහැ. මෙච්චර උෂ්ණ කාලයක වුණත් හොඳට නිදා ගන්නත් පුළුවන්කම තියෙනවා. හොඳට ජලය පරිහරණය කරන්නත් පුළුවන්. ඔබට බොහොම මේ ඔබගේ මේ ආපු සතිය හිතට බරක් නොගෙන, හිතට බයක් නැතුව, බරක් නැතුව මේ කියන දේවල් හොඳට තේරුම් අරගෙන අහගෙන මේ සමුදය නිරෝධ කරන්න අවශ්‍ය කරුණු කාරණා තේරුම් ගන්න, දැනගන්න, ඒ අනුව භාවිතයට ගන්න කියලා එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ සතිය තුළම ඔබට තව නොයෙකුත් ස්වාමීන් වහන්සේලා අපේ ගිහි දායක පිරිස භාවනා වැඩසටහන් වලට මීට පෙර කීප වරක් ආපු ඒවයින් යම් දැනුමක් තේරුමක් ලබාගත්ත ගිහි පිරිසක්කුත් කීප දෙනෙක් ඔබට දේශනා කරනවා ඇති. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේලාත් විශේෂයෙන් බෝපිටිය හාමුදුරුවොත් ඔබට ධර්ම දේශනා කීපයක්ම කරනවා ඇති. ඊට අවස්ථාව තියෙනවා. ඉතින් ඒවටත් හොඳට කන් දීලා ශ්‍රවණය කරලා මේක අහගන්න, දැනගන්න, තේරුම් ගන්න. හෙට උදේ ඉඳන් අපි අර වැඩසටහන ඔබට දැනටමත් දැනගන්න ලැබිලා ඇති. උදේ පාන්දර 5ට විතර නැගිටින්න පුළුවන්. ඊට පස්සේ ධර්මශාලාවේ ඔබට බෙඩ් ටී එකක් කැමති අයට මේ බ්ලැක් ටී කහට තේ කැමති අයට අවශ්‍ය නම් කිරි තේ අවශ්‍ය නම් නෙස්ටමෝල් ඒ වගේ ඔක්කොම ඕන දෙයක් ගන්න පුළුවන්. ඔබට තියෙන්නේ ඒක දැනුම් දෙන එක විතරයි. ගියාම ඒවා වෙන වෙනම පෝච්චි වල තියෙනවා. ඊට පස්සේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා කුස්සිය උයන්ද. ඒ අය ඔබේ අවශ්‍යතාවන් අනුව ඒ දේවල් කරනවා. ඒ කාර්ය මණ්ඩලය මුළු තැන් ගෙයි පාන්දර 4ට 5ට නැගිටලා 4ට නැගිටලා උදේ උයනවා. 6 වෙනකොට 6:10 වෙනකොට උයලා ඉවරයි. ඒ අනුව බුද්ධ පූජාව පවත්වනවා 6යි කාලට. ඔබටත් සහභාගී වෙන්න පුළුවන්. ඔබටත් බුද්ධ පූජාව පූජා කරලා පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඊට පස්සේ 6:25ට විතර උදේ හීල් දාණය සිවණක් පිරිසටම පූජා කරනවා. ඊට පස්සේ පින් අනුමෝදන් කරලා පින් දීලා ඒ දායකයන්ටත් පින් අනුමෝදන් කරනවා. ඊට පස්සේ උදේ 8ට මේ ඉදිරි දවස් 6 තුලම උදේ 8ට ධර්ම දේශනාවක් තියෙනවා. 8ට 5ක්වත් තියා ඔබ මේ ඇවිල්ලා ඔබේ ඒ ආසනයේ ඉඳගන්න. ඊට පස්සේ උදේ වරුවේ අපි 8 ඉඳන් 9 කාල විතර වෙනකන් 9:00 සමහරට ධර්ම දේශනාවක් කරනවා. සූත්‍ර ධර්මයක් මේ පොතේ තියෙන එකක්. පොත ගේන්න පොතේ තියෙන සූත්‍ර ධර්මයක් දේශනා කරන්නේ. හෙට උදේ නම් මේ වෙන අර කහපාට පොඩි පොත පිළිබඳව ඊට පස්සේ හවස 3ටත් තියෙනවා. ඒ නිසා හවස 3ටත් ඒ පොත අරන් එන්න. හෙට උදේ මේ පොතේ තියෙන එකක් නෙමෙයි, ඔය කහ පොතේ තියෙන කරුණු 4 විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ භාවනාව ගැන කියලා. හෙට හවස ඉඳන් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ හෙට හවස 3 ඉඳන් අනිත් දවසත් ඊට එහා දවස් හවසත් දවස් 3ක් මහා සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා. හවස 3ට උදේ අරුවේ වෙන සූත්‍රයක් දේශනා කරනවා. අනිත් දවස්වල ඒ වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ දේශකයෙක් දවල් 1ටත් හවස 7ටත් ඔබට ධර්ම දේශනාවක් දේශනා කරනවා. ඒක නිසා ඒවත් ශ්‍රවණය කරන්න, ඒවටත් කන් දෙන්න, ඒවැනුත් යමක් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අවසාන දවසේ සමාලෝචන අවස්ථාවක් තියෙනවා. ඔබටත් ඉදිරිපත් වෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ඔබ දැනගත් කරුණු දේශනා කියන්න පුළුවන්. දැන් අද හවස තව විනාඩි 5කින් විතර අපි නවත්වනවා. ඊට පස්සේ ඔබට අවස්ථාව තියෙනවා පහළ දාන ශාලාවේ ඔබ සියලු දෙනාට ගිලන්පස ලැහැත්ති කරලා තියෙනවා. රාත්‍රියට සැහැල්ලු ආහාරයක්, ඒක ආහාරයේ මතඤ්‍යතාව ඇතුව ආහාර මාත්‍රයේ තේරුම් අරගෙන අර කුසගින්නක් ඇති නොවන ආකාරයට, ගැස්ට්‍රික් ඇති නොවන විදියට යම් ආහාරයක් ඔබට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගිලන්පස දාණයෙන් පස්සේ
ඔබ සියලු දෙනාට මේ ධර්මශාලාවේ හවස 6:45ට විතර මීට පෙර භාවනා වැඩසටහන් වලදී මේ සමාලෝචන අවස්ථාවන්හිදී අපේ ස්වාමීන් වහන්සේලාත් ඒ සමාලෝචන ඉදිරිපත් කරපු ගිහි පිරිසත් ඉදිරිපත් කරපු සමාලෝචන අවස්ථා 3-4ක් ඔබට දකින්නට බලන්නට අහන්නට පුළුවන් අද හවස. ඒක නිසා අද හවස වෙන දේශනාවක් නෑ. නමුත් මේ DVD එකක් ආශ්‍රයෙන් ඔබට ඒ සමාලෝචන වලට කන් දෙන්න පුළුවන්, ඒව බලන්න පුළුවන්, දකින්න පුළුවන්, අහන්න පුළුවන්. ඒකටත් සහභාගී වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එහෙමනම් දැන් තියෙන්නේ අපි අදට මේ ධර්ම දේශනාව අවසන් කරනවා. ධර්ම දේශනාවකින් පස්සේ හැම දිනයකම හැම උදේකම හවසකම පැයක් හෝ පැයකුත් විනාඩි 15ක් ධර්ම දේශනා කළාට පස්සේ එහා සමාන කාලයක් හෝ ඊට වැඩි කාලයක් ධර්ම සාකච්ඡාවට ඔබට අවස්ථාව ලබා දෙනවා. අලුත් අය ඉන්න නිසා වැඩි බහුතරයක් මේ වරත් 60ක් 65ක් පමණ ඉන්නේ අලුත් අය. ඒ නිසා ඒ අලුත් අයට ප්‍රශ්න අහන්න අවස්ථාවක් තියෙනවා ධර්ම සාකච්ඡාවට. ඒක නිසා හැම ධර්ම දේශනාවක් අවසානයේම පැයක් පමණ කාලයක් හෝ ඊට වැඩියෙන් ඔබට අවස්ථාව ලබා දෙනවා. අවසර වෙනම් 3ට පටන් ගත්තාම 4:00යි කාලට ඉවරයි 6 වෙනකන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් ඒක නිසා බය නැතුව ඔබට තියෙන ප්‍රශ්න නොතේරුණු තැන්, නොපැහැදිලි තැන්, ගැටලු සහගත තැන් තියෙනවා නම් ඒවා නැගිටලා අහන්න, ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කළාට බය වෙන්න දෙයක් නැහැ, ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ඔබ නොදන්නා දේ අහන්නේ. ඉතින් ඒක නිසා ඔබට ඕනෑම ප්‍රශ්නයක් අහන්න ඔබට මේ අවස්ථාව තියෙනවා. ඔබ ඉදිරිපත් වෙලා ඔබේ ප්‍රශ්න අහන්න. ඒක සියලු දෙනාට ප්‍රශ්නයකට පිළිතුරකුත් වෙයි. ඒක නිසා ඔබේ ප්‍රශ්නේ සියලු දෙනාටම පොදු ප්‍රශ්නයක්. ඒක සමහර විටක සියලු දෙනාටම ඒක ප්‍රයෝජනවත් වෙයි. ඒක තේරුම් අරගන්න. ඒ අනුව කටයුතු කරන්න. හොඳයි, එහෙනම් අපි දැන්ට අදට මේ ධර්ම දේශනාව අවසන් කරනවා. ඊට පස්සේ ඔබට ගිලන්පස් දාණයෙන් පස්සේ පුළුවන්කම තියෙනවා DVD එක නරඹන්න. ඊට පස්සේ මේ පින් අනුමෝදන් කරන්න ඕනේ. හැම අවස්ථාවකම අපි හැම ධර්ම දේශනාවක් අවසානයේම පහළ දානශාලාවේ හැම දානම අවස්ථාවෙත් ඔබගෙන් පින් බලාපොරොත්තු වන බොහෝ පිරිසක් ඉන්නවා. ඔබගෙන් පින් බලාපොරොත්තු වන ඔබගේ ඥාතීන් ඉන්නවා, දෙවියෝ ඉන්නවා, භූතයෝ ඉන්නවා, අර පරදත්ත උපජීවීන් ඉන්නවා, පින්කම් කරගන්න බැරි අය ඉන්නවා. ඔබ දෙන පිනෙන් ඒ අය යැපෙනවා. ඉතින් ඒක නිසා ඔබ මිනිසෙක් වෙලා ඉපදුණු මේ අවස්ථාවේ ඔබට පින්කමක් කරගන්න පුළුවන්. මේ පින් දෙන්න ඕන, පවරන්න ඕන, අනුමෝදන් කරන්න ඕන. පින් පවරා පිහිටා පතුරා පින් අනුමෝදන් කරන්න. ඒක ඔබගේ නිවනට උපකාර වෙනවා. ඒ නිසා හැම අවස්ථාවකම ඔබ පින් අනුමෝදන් කරන්න ඕන. ඒ වගේම ඔබ පහළ දානශාලාවකට ගියාමත් ඔබ යමක් ආහාරයක් බලන් දෙනවා නම් ඒවා අනුන් පිනට දුන්න දේවල් ඔබ ණයෙන් මිදිලා නිදහස් වෙන්න ඕන. ඒ ගැන හෙට උදේ විස්තර වශයෙන් කතා කරනවා. නමුත් දැනට තේරුම් ගන්න ඕන ඔබ ඒ දානය දුන්න අයටත් ඒවා හැදූ වැඩූ සකස් කළ අයටත් කැපකොට පින් අනුමෝදන් කළ පින් පවරලා එයගෙන් පින් බලාපොරොත්තු වෙන සියලු පරදත්ත උපජීවින්ටත් පින් අනුමෝදන් කළා. ඒ දානය වැළඳීමෙන් ඔබ ණයෙන් මිදී නිදහස් වෙනවා. ඒ සඳහා ඔබට දැනට මේ ඇති හෙට උදේ ඊටු විස්තර ඔබට අහගන්න දැනගන්න ලැබේ. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියන්නේ. තුන් සිත පහදාගෙන පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න. එත්තාවතාච අම්මේ සම්බදම් පුඤ්ඤ සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේ සම්බදම් පුඤ්ඤ
සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්තිති එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්තිති ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්. හොඳයි ඔබ සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වා ශාන්තියක් වේවා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සැමටම උපකාර වේවා උපනිශ්‍රේ වේවා හේතු ආසනාව